සුපුරුදු පරිදි අපි ධම් සාකච්ඡාව ආරම්භ කරමු. ධම් සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැති වන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලාට බ්‍රහ්මවරුන්ට මේ ස්ථානයට වඩින්න කියලා ආරාධනා කරන්න. ඒ අයත් බොහෝ දහම් පිපාසයෙන් පෙළෙනවා. ඒ කාලේ සද්ධර්මයේ ශ්‍රවණය කළා මාර්ගඵල අවබෝධ කරගත්ත සුද්ධාවාසික බ්‍රහ්මයෝ. ඒ වගේම මේ ධානඵල ලැබලා රූපාවචර බ්‍රහ්මතල වලට ගිය බ්‍රහ්මයෝ. ඒ වගේම සදිව්ලෝක වාසී සම්‍යද්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා ඒ සියලු දෙනා මේ සද්ධර්මයේ කෙරෙහි මනා ඇල්මක් දක්වනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ සද්ධර්මයේ දේශනා වෙන්නේ කොතනද? ඒ අය ඒ ස්ථාන වලට වැඩලා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒක නිසා පින්වතුනි, තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් තමන් අදහන්නා වූ, තමන් විශ්වාස කරන්නා වූ ඥාතිවරයෙක් මෙන් ළඟ ඉඳලා මා මේ දෙවියව ආරක්ෂා කරනවා කියලා තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව අදහනවා නම් ඒ සියලුම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ ස්ථානෙට වඩින්න කියලා ආරාධනා කරන්න. තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයයි ශ්‍රවණය කරන්න ඔබ සූදානම් වෙන්නේ. ඒ වගේම පින්වතුනි, මේට 91 කල්පයකට මෙහා සිටින්නා වූ තමන් විසින් අවඩ අසාධාරණට ලක් කළා අද බොහෝ වෛරයෙන් පසු වෙන්නා වූ තරහෙන් ක්‍රෝධෙන් මං ඔබව මරනවා, කපනවා, කොටනවා කියලා හිතාගෙන ඒ ඉන්නා වූ ඒ පෙර කාලේ ඥාතිවරු, යාළුවෝ, හිත මිත්‍රාදීන් ඉන්න පුළුවන්. එදා ඔබ අතින් යම් කිසි අත්වැරද්දක් සිද්ධ වෙලා එදා ඔබ සද්ධර්මයේ දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා ඔබ අතින් යම් වැරදි ඇයට සිද්ධ වුණා. ඒ අය අද ඔබ කෙරෙහි මහා වෛරයෙන් පසු වෙන්නේ එදා ඒ කරපු වරද නිසා. ඒක නිසා පින්වතුනි, අද ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම්. මේට පෙර සද්ධර්මයේ ශ්‍රවණය කළා. බෞද්ධයෙක් කියන්නේ කවුද කියලා එක තේරුම් ගත්තා. එහෙමනම් පින්වතුනි, ඒ තමන් විසින් අවඩ අසාධාරණට ලක් කළා වූ ඒ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ ස්ථාන වලට වඩින්න කියලා ආරාධනා කරන්න, එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න කියලා වෛරී අදහසත් ඇරලා දාලා. ඒ වගේම පින්වතුනි, තමන් නමින් ජම්මාන්තරගත වට යෙදුනා වූ කිසියම් ඥාතිහිත මිත්‍රාදීන් ඉන්නවනම් ඒ අයටත් මේ ස්ථානයට වඩින්න කියලා ආරාධනා කරන්න. ඒ ස්ථානයට ඇවිදින් තමන්ගේ අම්මා තාත්තා ආදි වශයෙන් ඉන්නා වූ ඥාතිහිත මිත්‍රාදීන්ට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සලසන. ඔබගේ ආරාධනෙන් ඒ අයට මේ ස්ථානට එන්න පුළුවන් නම් ඒ අය මේ ස්ථානයට එයි. එනම් සීලම දෙනා හිතින් තමන්ගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු ඒ ඥාතිහිත මිත්‍රාදීන්ට මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. දැන් ඔබ සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. එදා පළමු ධර්ම දේශනාව වෙලාවේදී මේ නිවසේ පැවතිච්ච බොහෝ අලුත් පිරිස සිටිය නිසා මම එක දෙයක් ඔබට මතක් කළා. මම නැවතත් ඒක මතක් කරන්නම්. මේ ගැන අහිතක් හිතන්න එපා පින්වතුනි. ඔබට පේනවා ඇති ඔබට වඩා ගොඩාක් වයසින් අඩු ඔබ විදිහට මැදගෙන ඉන්න කෙසු තියෙන තරුණ කෙනෙක් සද්ධර්මයේ දේශනා කරනවා කියලා. ඒතර ඔබට හිතෙන්න පුළුවන් මේ පොඩි කොල්ලෙක්ගේ සද්ධර්මය අහන්න, මේ ධර්මය අහන්න මොකද්ද කියන වගේ දේවල් සමහර විට හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, මේ වෙලාවේ පටන් මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකන් ඔබ මහත් වූ ධර්ම ගරුත්වයකින් හිතුව ධර්මයෙන් ශ්‍රවණය කරන්න. මෙතන ඉන්නේ අර ඔබේ ඇසුරු කරන මේ මල්ලි එහෙම නැත්නම් අයියා නෙමෙයි.
මෙතන තථාගතයන් වහන්සේගේ ධර්මකාය වැඩි ඉන්නේ. ඒක නිසා පින්වතුනි මේ තථාගතයන් වහන්සේගේ ධර්මකාය උදෙසා මනා ගෞරවයෙන් යුතුව තමන් ආසනවල ඉඳගෙනයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. නමුත් මෙතන හාමුදුරුවෝ කෙනෙක් වෙලලා මොනවා කිව්වත් ඔබ බිම ඉඳගෙන තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒක තමයි ස්වභාවය. නමුත් පින්වතුනි මේ වෙලාවේ හොඳට හිතර ගන්න ඔබ ඉන්න ආසනයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබගේ හිත කොහෙද තියෙන්නේ කියන එක. ඒක තමයි ඔය පල්ලංකය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඔබ අහලාදී පල්ලංකය කියලා වචනයක්. ඔය පල්ලංකය කියන එකට අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි පළඟක් බැඳගෙන කියනවා. ඒක තමයි ලෞකික අර්ථය ඔකේ තියෙන. බුදුහාමුදුරුවෝ කියනවා ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස්සසති සතෝ පස්සසති දීගං වාස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති ආදී වශයෙන් ඔබ මේව අහලා ඇති. ඔය තථාගතයන් වහන්සේ යම් අවස්ථාවක ආනන්ද හාමුදුරන්ට ගිරිමානන්ද හාමුදුර අසනීප වෙලා ඉන්න වෙලාවේ ආනන්ද හාමුදුරන්ට ඒ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරපු වෙලාවේ දස සංඥා දේශනා කළා. ඒ දස සංඥා දේශනා කරන වෙලාවේ පින්වතුනි අවසාන 10 වෙනි එක තමයි ආනාපාන සතිය. ඔය ආනාපාන සතිය කියන එක දේශනා කරද්දී උන්වහන්සේ ඔය පල්ලංකය කියන එක ගැන ප්‍රකාශයටපත් කළා. එතකොට පින්වතුනි අද පල්ලංකය කියන එක අපි හැමෝම හිතාගෙන ඉන්නේ ඕකේ තියෙන ලෞකික අර්ථය. අපි හැමෝම හිතන් ඉන්නේ පල්ලංකය කියලා කියන්නේ මොකද්ද? පළඟක් බැඳගෙන කියලා. ප්‍රශ්නයක් නැහැ. පළඟක් බැඳගෙන ඊට පස්සේ කියනවා උඩුකය ඍජුව තියාගෙන කියලා. උජුං කායං පනිදාය කියන එකට උඩුකය ඍජුව තියාගෙන කියන එකට ඒ කියන්නේ කය ඍජුව තියාගෙන කියලා. ඒවට පින්වතුනි ආධ්‍යාත්මික වශයෙන් බොහෝ ගැඹුරු අර්ථ තියෙනවා. නමුත් අද ආධ්‍යාත්මික අර්ථයේ බොහෝසෙන් යටපත් වෙලා තියෙන නිසා අද අපිට තියෙන්නේ රුක්ෂ මූලයක් ගාවට ගිහිල්ලා ඒ කියන්නේ ගහක් යටට ගිහිල්ලා මොකක් හරි අර එරමිනිය ගොතාගෙන වාඩි වෙලා අතක් උඩින් අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන කොන්දත් කෙලින් තියාගෙන හුස්ම ඉහළට ගන්න එකයි පහළට ගන්න එකයි. අද අපිට එච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. නමුත් ආනාපාන සතිය කියන එක ගොඩාක් ගැඹුරු දෙයක්. ඒ ආනාපාන සතිය තුළ ඒ කාන්තෙන්ම මාර්ගඵලලාභීත්වයට එන්න පුළුවන්. සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් එයා ඒ කාන්තෙන්ම අරහත්ත්වයටපත් වෙන්න හේතු වාසනාව තියෙනවා නම් පුළුවන් පින්වද. ඉතින් හරියම ගැඹුරු අවස්ථාවක් මම අද අවස්ථාවක් කවුත් කියන්නම්. ඉතින් ඉදිරියට මේ දේශනා කරගෙන යද්දී ඔබට ඔය ආනාපාන සතිය ආදී වශයෙන් දේවල් හරියාකාරව දැනගන්න පුළුවන් මොකක්ද ආනාපාන සතිය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ කියලා. එතකොට පින්වතුනි මේ පල්ලංකය කියලා කියන්නේ පහළම ස්ථානය. පහළම තැන. එතකොට මේ තමන්ගේ මනස පහළම ස්ථානයක තියාගෙන තමයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. පල්ලංකය. බෝධි පල්ලංකය කියන්නේ මොකක්ද? බෝධි මූලය. එතකොට අද පල්ලංකය කියලා කියන්නේ මොකටද එහෙනම්? එරමිනිය ගොතා ගන්නවටද? ඔබ හිතලා බලන්න. බෝධි පල්ලංකේ මාර විද්‍යං සබ්බඤ්ඤුත ඥාන පටිවේදං අහලා දිනව නේද? මේ සීල මේ දේවල් ලබාගත් තථාගතයන් වහන්සේ බෝධි පල්ලංකේ ඉඳගෙන. එහෙනම් පල්ලංකය කියලා කියන්නේ මොකද්ද? බෝධි මූලය. ඒ කියන්නේ පහළම තැන. එහෙනම් ඔබගේ හිත පහළම තැන තියාගෙන. ඒ කියන්නේ පය පිස්නා බිස්සක්සේ මන් නැතුව. මන් කියන්නේ මානෙ. පය පිස්නා බිස්සක්සේ මානයක් නැතුව. හිතේ කිසිම මානයක් තියාගන්න නැතුව. දැන් කවුරු හරි ඇවිල්ලා කුණු හarpයක් කියලා බැන්නොත් එහෙම Tamanට කිසිම ආකාරයෙන් ක්‍රෝධ සිතුවිල්ලක් Tamanට එන්නේ නැති ආකාරයක. Taman කොතන හිටියත් Tamanගේ මානිය පුළුවන් තරම් පල්ලෙහාට තියාගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පිංගුතුනි. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේ ධර්ම දේශනාව කරන දේශකයන්න් වහන්සේ ඒකාන්තයෙන්ම උසාසනයක වැඩ ඉන්නවනේ කියලා. හැබැයි එහෙම කියන උන්වහන්සේම කියනවා ඔය උසාසන මහාසන දරන්න එපා කියලා. නේද? සුදුසු ආසනක ඉඳ ගන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඇයි එහෙම නැත්නම් එහෙම අර ධර්මයේ අහන අය මොකද වෙන්නේ? ඒ අය ඉන්නේ අධික මානෙ. එතකොට මොකද වෙන්නේ? එයාට කවදාකවත් සද්ධර්මයේ තේරුම් ගන්න බෑ. එක. අනිත් එක තමයි ඒ අය මහා පාපයක් කරගන්නවා. ආර්ය ධර්මයේ කෙරෙහි අගෞරවයෙන් හිඳලා. සහ ඒ දේශකයන්න් වහන්සේලා කෙරෙහි මාන සහිතව ඉඳගෙන දේශක සමහර අය ඉන්නවා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ආවට පස්සේ දේශකයන්න් වහන්සේලාත් එක්ක තර්ක කරන්න එන. හැබැයි ඔබට මේ අවස්ථාවේදී ඕන දෙයක් අහන්න පුළුවන් මගෙන්.
හැබැයි පින්වතුනි හොඳට මතක තියාගන්න චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. ඔබගේ චේතනාව මොකද්ද කියන එක තුළ ඔබට පිනක් පවත්ව සිද්ධ වෙන්නේ කියන එක බලපාන්න. ඔබ මොන ප්‍රශ්නයක් අහුවත් ඒකට තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ මට කියන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඔබ මේ ප්‍රශ්නේ අහන්න ඕනේ සද්ධර්මයේ තේරුම් ගන්න අටියෙන්. මිසක් මාව චෙක් කරන්න එහෙම නෙමෙයි. ඒක නිසා පින්වතුනි ඕනේ ප්‍රශ්නයක් අහන්න. මොකද අපි මේ ධර්ම සාකච්ඡා පවත්වන්නේ ඔබට තියෙන ගැටලු නිරාකරණය කරන්න. වෙනම ධර්ම සාකච්ඡා මම පවත්වනවා ඉස්සරහට. මොකද මගෙන් මේ සද්ධර්මයේ නිතර මේ දේවල් වලට සහභාගී වෙන අයගේ ලොකු ඉල්ලීමක් තියෙනවා. කිසිම හාමුදුරු නමක් මේ වෙනකොට තාම හරියට මිනිසුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට පටිච්චසමුප්පාද ධර්මයේ ගැර. මම කියන්නේ මේ උඩින් තියෙන පටිච්චසමුප්පාද එහෙම නෙමෙයි. අර පල්ලංකයට පළඟක් බැඳගෙන ඉන්නවා කියන ස්වභාවයේ පටිච්චසමුප්පාදේ නෙමෙයි. මේ පටිච්චසමුප්පාදේ කියන එක හරීම ගැඹුරුයි. සාගරයක් වගේ ගැඹුරුයි. පටිච්චසමුප්පාද ධර්මයේ කියන එක තේරුම් ගන්න බැරි නිසා තමයි මේ මිනිස්සු මක් වෙන්නේද? මේ සසරේ සැරිසරන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ යම් දවසක මිනිසයා තේරුම් ගත්තා නම් සතාගතයන් වහන්සේ කියනවා ඔහු සෝතාපන්න ඵලෙ හෝ එතනින් එහා ඉක්මවපු කෙනෙක් කියලා. ඔබට යම් දවසක පටිච්චසමුප්පාදය අවබෝධ වුණා නම් තථාගතයන් වහන්සේ අප වෙලා තියෙනවා. දවසක් ඔය තථාගතයන් වහන්සේගේ අවසාන කාලයේදී භික්ෂු සංඝයාගෙන් අහනවා මං අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වා. මේ සංඛාරය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා කියලා කිව්වා. උඹලට ඒක තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කවුරුත් ඇහුවේ නැහැ. ඊට පස්සේ සංඛාර පත්‍ය විඥානං කියලා කිව්වා. මේ සංඛාර නිසා විඥානය තියෙනවා කියලා කිව්වා. උඹලට තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නේ සම්බන්ධ. කවුරුත් ඇහුවේ නැහැ. ওই විදිහට අහගෙන ගියා කිසිම කෙනෙක් කතා කළේ නැහැ පින්වතුනි. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කියනවා මගෙන් ඕක අහන්න ලැජ්ජ නම් ගරු සම්පන්න නම් යාළුවට කියලා අස්සන්න. මොනවා හරි ගැටලුවක් තියනවාද මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ මට හිතෙන විදිහට මෙතන ඉන්න හැමෝම සෝතාපන්න වෙලා ඉන්නේ. ඒලයි බුදුහාමුදුරුවෝ කියනවා පින්වත් ආනන්ද ඔබට හිතෙන විදිහට ඔබ කිව්වේ. නමුත් මගේ ඥාණයෙන් මට පේනවා මෙතන ඉන්න අඩුම කෙනත් සෝතාපන්න ඵලයේ ඉක්මවපු කෙනෙක් කියලා. එහෙනම් පින්වතුනි තථාගතයන් වහන්සේ අප වෙනවා. ඔබට යම් අවස්ථාවක ওই පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වුණා නම් ඒ කියන්නේ ඔබ සෝතාපන්න ඵලයේ ඉක්මවපු කෙනෙක්. එහෙනම් මහා සාගරයක් වගේ. දවසක් ආනන්ද හාමුදුරුවෝ එළ බුදුහාමුදුරන්ට කියනවා අනේ ස්වාමීන් පටිච්චසමුප්පාද ධර්මයේ කොච්චර සරලද මට හරිය නියමයට තේරුණා කිය. හරිම සරලයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මා හේවං ආනන්ද අවච. ආනන්ද එහෙම කියන්න එපා. තුන් පාරක් කියනවා තථාගතයන් වහන්සේ. එහෙම කියන්න එපා. මේ මිනිස්සු මේ මීයෝ කාපු නූල් බෝලයක් වගේ රෙදි වියන්නන්ගේ නූල් බෝලයක් වගේ මේක තුල මේ සංසාරය තුල පැටලිලා ඉන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම නොදැනීම නිසා. ඒක නිසා පින්වතුනි මගෙන් ධර්මික ඉල්ලීමක් කළා තියෙනවා පටිච්චසමුප්පාදයේ දේශනා කරන්න කියලා. නොබෝ දවසකින් අපි පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරමු. හැබැයි පටිච්චසමුප්පාද දේශනා කරනවා කියන එක පින්වතුනි මගේ ජීවිත කාලෙම කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පටිච්චසමුප්පාදය කියන එක ධර්ම සාගරයක්. තථාගතයන් වහන්සේ ධර්මය කියලා කිව්වේ ඒකට. පටිච්චසමුප්පාදය. අහලා තියෙනව නේද? තථාගතයන් වහන්සේ කියන යම් අවස්ථාවක ධර්මයට බහා බලන්න, විනයට බහා බලන්න, සූත්‍රයට බහා බලන්න, ගැළපෙනවා නම් ගන්න නැත්නම් ගන්න එපා කියලා. එහෙම අහලා තියෙනව නේද ඔයගොල්ලෝ? නේද? එතකොට සූත්‍රය කියලා කිව්වේ මොකද්ද? ඔය ඔබ දන්න සූත්‍ර ටික. ධර්මය කියලා කිව්වේ මොකද්ද? පටිච්චසමුප්පාදය. කියන්නේ යමක් වැය වෙනවා නම් යමක් ඇති වෙනවා නම් ඒ ඇතිවීම නැතිවීම ගැන හරියාකාරව පැහැදිලි වෙනවා නම් ඔබ අහන සද්ධර්මයේ තුල ඒක තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයක්. එතකොට යම් අවස්ථාවල මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඔය මහායානිකයෝ විශ්වාස කරගෙන ඉන්නවා තථාගතයන් වහන්සේලා ආලේ විඥානේ වැඩි ඉන්නවා කියලා. ඔබත් අහලා ඇති සමහර විට. ඒ කියන්නේ අරහතුන් වහන්සේලා කියලා කට්ටියක් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. මහායානිකයෝ පිළිගන්නේ බුද්ධ කියන තැන විතරයි. එතකොට මේ බුද්ධ කියන පිරිස පිරිනුවම් පෑවට පස්සේ ඒ අය ආලේ විඥානයේ ඉන්නවා. අපි අහවල් එක එක සූත්‍ර සජ්ජායනා කරනකොට ඒගොල්ලෝ ඒ ආලේ විඥානයේ ඉඳලා එනවා කියලා එතන. ඒ සූත්‍ර කියාගෙන වැඩි වාරයක් කියන කෙනාට බුද්ධත්වයේ ලබන්නත් පුළුවන් කියලා. අන්න ඒ වගේම හරි ග්‍රාම්‍ය දේවල් හිතාගෙන ඉන්න පිරිස්. එතකොට පින්වතුනි දැන් ඔය වගේ දෙයක් ඔබට ඇහුණා නම් එහෙම ඔබ ඊළඟට මොකද්ද හිතන්න ඕනේ?
මේක වෙන්නත් පුළුවන්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. එතකොට ඔබ මොකද්ද කරන්න ඕනේ? සූත්‍රයට දාලා බලන්න, විනයට දාලා බලන්න, ධර්මයට දාලා බලන්න. එතකොට ධර්මයට දාද්දි ඔබ බලනවා පටිච්චසමුප්පාදයට දාලා. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මොකද්ද? උදයවේ දකින්න එක, ඇතිවීම නැතිවීම දකින්න එක. එහෙනම් ඇතිවීම නැතිවීම දකින්නවා නම් එතකොට ඒක දැන් ධර්මයට දැම්මහම මොකද වෙන්නේ? ඒක ඇතිවීම නැතිවීම තියනවද? ආලේ විඥානේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා නම් එතන නැතිවීමක් තියනවද? එතන ස්ථිරසාර දෙයක් නේද තියෙන්නේ? යම් දෙයක් ස්ථිර වශයෙන් පවතින දෙයක් නේද තියෙන්නේ? එහෙනම් ඒක තථාගත ධර්මයට ගැලපෙනවද? නැහැ. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? බලන්න හරි සරලයි. ඔබට වරි වෙන්න දෙයක් නැහැ ඒ සම්බන්ධ. අනේ මේ අපි ඇත්ත බුදුබණ දහන්නේ වරි වෙන්න දෙයක් නැහැ. ඔබට තියෙන මොකද්ද? සූත්‍රයට දාලා බලන්න, ධර්මයට දාලා බලන්න, විනයට සසඳලා බලන්න. ඔය සසඳලා බලනකොට වැටහෙනවනම් ඒවට ගැලපිලා යනවනම් ඔබට තීරණය කරන්න පුළුවන් මේ ඇත්ත තථාගතයන් වහන්සේගේ සත්‍ය තමයි මේ දේශනා කරන්නේ කියලා. එතකොට ඔබ විනය කියලාකින්ද අදහස් කරන්නේ මොකද්ද? දැන් විනයට දාලා බලනවා කියලා කිව්වහම විනය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? බලන්න අපි අද ඔබට හිතෙන විදිහට විනය කියලා අදහස් කරන්නේ මොකක්ද? විනය නීති 228ක් කොහෙද පනවලා තියෙන තථාගතයන් වහන්සේ? අපි හිතාගෙන ඉන්නේ මේ විනය කියලා කියන්නේ ඔය විනය නීති 28 කියලා. 228 කියලා. නෑ පින්වතුනි. ඒ විනය කඩ කරනකොට විනය රැකින් නැතිකොට පනවපු නීති තමයි විනය නීති කියලා කියන්නේ. විනය කියලා කියන්නේ මොකද්ද? රාග විනයයි, ද්වේෂ විනයයි, මෝහ විනයයි. ඕක තමයි විනය කියලා කියන්නේ. ඔන්න ඕක තමයි විනය කරන්න ඕනේ. එහෙනම් ඔබ අහන සද්ධර්මයේ විනයට දාලා බලන්න කියලා කිව්වේ මොකද්ද? ඔබ ධර්මයේ ශ්‍රවණය කරගෙන යද්දි ඔබගේ රාගය ෂය වෙනවන, ද්වේෂය ෂය වෙනවන, මෝහය ෂය වෙනවන ඒක ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේ දේශනා කරපු දහමක්ම තමයි. අන්න ඔබ විනයට සසඳලා බැලුවා. විනය හා සසඳලා යනවා නම් ඔබ මේ සද්ධර්මයේ අහන්න. නැත්තම් අහලා වැඩක් නැහැ. දේශකයන්න් වහන්සේලා ඕනේ තරමක් ඉන්නවා. විශිෂ්ට ධර්මකතික සූත්‍රයේ තථාගතයන් වහන්සේගෙන් අහනවා එක කෙනෙක් ඇවිල්ලා ස්වාමීනි විශිෂ්ට ධර්මකතිකය කියන්නේ කාටද කියලා. එයලා උන්වහන්සේ කියනවා යම් කිසි පුද්ගලයෙක් විසින් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කරනවා නම් චතුරාර්ය සත්‍ය දේශනා කරනවා නම් අන්න එයා තමයි විශිෂ්ට ධර්මකතිකය. එහෙමනම් පින්වතුනි මේ තථාගත ධර්මයේ කියලා ඔබ ඇසිය යුත්තේ ඔන්න ඔය ටික. තථාගතයන් වහන්සේගෙන් ඔබ තථාගතයන් වහන්සේගෙන් ගන්න අහනවා නම් අහන්න තියෙන එකම දේ තමයි ඔන්න ඔය දේ. මොකද ජීවිතේ හදාගන්න දේවල් තථාගතයන් වහන්සේගෙන් අහන්න දෙයක් නැහැ. ජීවිතේ හදාගන්න තියෙන දේවල් ඔය බයිබලයේ තියෙනවා. සුද්ධ වූ කුරානයේ තියෙනවා. ජීවිතේ හදාගන්න ගොඩාක් දේවල්. නමුත් එක දෙයක් එතන නැහැ. සියලු ආගම් එකයි කියලා කිව්වට සියලු ආගම් එකයි වුණාට පින්වතුනි දර්ශන එක නැහැ. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ආගමික නායකයෙක් නෙමෙයි. මේ ලෝකයේ පිනට පහළ වෙච්ච මහා විද්‍යාඥයෙක්. උන්වහන්සේ තමයි විද්‍යාව කියන එක මුලින්ම හොයාගත්තේ. උන්වහන්සේට තමයි විද්‍යාව කියන එක පහළ වුණේ. ওই විද්‍යාව කියන්නේ සයන්ස් එහෙම නෙමෙයි. ඔය ලංකාවේ උගත් කියන පඬිතු සිංහල පිළිබඳ දන්න මිනිස්සු සයන්ස් වලට දැම්ම නමක් මොකක් කියලාද? විද්‍යාව කියලා. බලන්න මොනතරම් මෝඩ වැඩක්ද කරලා තියෙන්නේ කියලා. ඔබ දන්නේ කොහොමද? විද්‍යාව කියලා හෙව්වොත් ඔබට මොකද්ද මතක් වෙන්නේ? සයන්ස්. දරුවෙකුට කියනවා ආලෝකය පහළ විය. විද්‍යාව පහළ විය. විද්‍යාව පහළ වුණා කිව්වම මොකක්ද දරුවෙකුට තේරෙන්නේ? බුදුහාමුදුරුවෝ සයන්ස් පාස් වුණා කියලා. නමුත් මේ විද්‍යාව කියලා කියන්නේ මහා ගැඹුරු දෙයක්. සයන්ස් කියන්නේ විද්‍යාව නෙමෙයි. සයන්ස් කියලා කියන්නේ මහා බොරුවක්. ඔබ හොඳට මතක තියාගන්න. ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් විදිහට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන යද්දී ඔබට ඒව තේරෙයි. සයන්ස් කියලා කියන්නේ මහා බොරුවක්. සයන්ස් කියලා කියන්නේ යමක් හොයාගන්නකම් ඇත්ත වෙච්ච දෙයක්. යමක් අලුතෙන් හොයාගන්නකම් ඒක ඇත්ත. ඒ දේ හොයාගත්තට පස්සේ අර පරණ එක බොරු මේක ඇත්ත. මොකද নিরপেক্ষ වශයෙන් දැකපු කෙනෙක් නැහැ ඔය කියන කිසි දෙයක්. සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ E = mc² කියන ඉක්වේෂන් එකක් තියෙනවා නම් ඕක දැනට කියනවා දැන් ඉස්සරහට කියයි නෑ ඕක බොරු කියලා. දැන් කියනවා ඇත්ත තමයි මේක කියලා. ඉස්සරහට කියයි ඕක බොරු කියලා. ඉතින් ඒක තමයි සයන්ස් වල ස්වභාවය. නමුත් පින්වතුනි විද්‍යාව පහළ වෙච්ච කෙනෙක්, මනස තුල විද්‍යාව පහළ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ උත්තරමයට කවදාකවත් ඒ උත්තරමයා දේශනා කරන ධර්මයේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ දැකලයි කියන්නේ දේ. දැකලයි කියන්නේ. අද අපි මහා උජාරුවෙන් කියනවා බුදුහාමුදුරුවෝ කියපු දෙයක් අන්න සයන්ස් වලින් ඔප්පු කරලා තියෙනවා. අන්න එතකොට තමයි අපිට විශ්වාසය එන්නේ.
බලන්න අපි කොච්චර පහත් ඉන්න පිරිසද කියලා. නමුත් අර සුද්ධ වූ කුරානය ගත්තාම නැත්නම් බයිබලය ගත්තාම අමූලික පට්ටපල් බොරු තියෙනවා කියන. මම කියන්නේ හැමදේම බොරු කියලා. අපේ 550 ජාතක පොත වගේනේ. ඒ අමූලික බොරු ටිකත් ඒ අය බොහොම සද්ධාවෙන් යුක්තව විශ්වාස කරනවා නේද? දෙයයන් වහන්සේ ලෝකෙම ඇව්වා කියලා විශ්වාස කරනවානේ. ආයි උපදින්නේ නැහැ කියලාත් විශ්වාස කරනවානේ. මේ ආච්චි මැරිලා ඇවිල්ලා ආවේශ වෙලා කෑ ගහලා අසුචිත් කාලේ යනවා. ඒත් විශ්වාස කරන්නේ මොකද්ද? අර පොතේ තියෙන එක. මොකද්ද? ආයි මේ භවයක් නැහැ. මම මේ ළඟදී පින්වතුනි මේ පන්තියක් අවසානයේදී දෙමාපියෝ දෙන්නෙක් එක්ක කතා කළා. මට හරිම අනුකම්පා සහගතයි. ඒ අය දන්නේ නැහැ මං කවුද කියලා. ඒ අය සුද්ධ වූ කුරානය පිළිබඳ දැඩි විශ්වාසයකින් ඉන්න අය. ඉතින් ඒ අයත් එක්ක මම කතා කරද්දී ඒ අය බොහොම සාර්ථක විදිහට ඒ දේ මට විග්‍රහ කළා. සාමාන්‍ය කෙනෙක් හිටියනම් එහෙම හිතනවා ඇත්ත තමයි මේක. අන්න පොඩි පොඩි සැකමතු වෙන ගන්නවා සතාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය ගැන. එතකොට බලන්න පින්විතනේ ඒ අය විශ්වාස කරන හැටි ඒ දේවල්. නමුත් අද අපේ බෞද්ධයට මේ ධර්මයේ අහපු නැති නිසා, ධර්මයේ ඇහිලා නැති නිසා මොකද වෙන්නේ? අර කියන කිසි දෙයක් විශ්වාස කරගන්න බැරුව ඉන්නවා විද්‍යාවෙන් හොයාගන්නක. හේතුව තමයි පින්වතුනි සද්ධර්මයේ අහලා නැති නිසා. ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ අසුතවා පුතුක්ජනෝ. සද්ධර්මයේ අහලා නැතිකම නිසා තමයි පුතග්ජන ස්වභාවයෙන් මිනිස්සු ඉන්නේ. ඒක නිසා පින්වතුනි මේවා අවස්ථාවල් කරගන්න සද්ධර්මයේ හොඳට තේරුම් ගන්න. මොකද ඔබට තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් ඒ දේ මගෙන් සියවතාවක් වුණත් අහන්න පුළුවන්. ඒ අහලා මේ දේ හොඳට තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ මොකද්ද කියන්න උත්සාහ කළේ කියන එක. අද ඇත්තටම පින්වතුනි අපි තථාගතයන් වහන්සේ කියන්න උත්සාහ කරපු දෙයින් සම්පූර්ණයෙන් පිටපැත්තෙන් යන්නේ. අද අපිට තියෙන ලොකුම දේ තමයි දානයක් දෙන එක, සීල් ගන්න එක, ඊළඟට පිරිත් ටිකක් කියන එක. ඔන්න ඔය ටික. නමුත් මම එදත් කිව්වේ ඒකයි පින්වතුනි. මේ ඒ ටික කරන්න. ඒ ටික කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ටික කරන්න මහ වීරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වීරය වඩන්න වීරයවන්තෙක් වෙලා මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ අවබෝධ කරගන්න බලන්න. අන්නේ අවබෝධය තුල තමයි ඔබ කවදා හරි බෞද්ධෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේ දේශනා කරපු මේවා අහන්න පුළුවන් තරම් ඒ අහනකොට ඔබ බෞද්ධත්වයේ දැන් මොකද අදත් මට කියන්න බෑ බෞද්ධත්වය කියන්නේ මොකද්ද කියලා අලුතෙන් අය හිටියා කියලා. බෞද්ධත්වයට මොකද්ද කියන එක මේ කරපු දේශනාවල සඳහන් වෙනවා. ඒ බෞද්ධත්වය කියන එක ළඟා කරගන්න ඉස්සෙල්ලාම තමන්ගේ ජීවිතේට. බෞද්ධත්වය කියන එක පින්වතුනි පන්සිල් සමාදන් වුණ පමණින් ලැබෙන දෙයක් නෙමෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නම් බලෙකට වැඩක් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි මං එදා කිව්වා ආලෝකයක් තියා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ කොහොමද කියලා. නේද? අඟුලිමාල බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ කොහොමද කියලා. ඒක නිසා තමයි අපි මේ ධර්ම සාකච්ඡාවක් පටන් ගන්න වෙලේ පන්සිල් සමාදන් කරවන්නේ නැත්තේ. මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඔබට ධර්මය අවබෝධ වුණා නම් අන්න ඔබ ඒකාන්තයෙන්ම තමන්ගේ හිතින්ම කියනවා මොකද්ද? අන්ධකාරේවා තේල පජ්ජෝතන් දහරේ යන්නේ ඔබ වහන්සේ. මම නෙමෙයි බුදුහාමුදුරුවෝ. අනේ ඔබ වහන්සේ මේ අඳුරේ ඉන්න කෙනෙකුට එලියක් දැල්ලුවා වගේ. මේ අඳුරේ හිටපු මාව එළියට ඇදලා දැම්මා. අතරමං වෙලා හිටපු කෙනෙකුට මාර්ගයක් පෙන්වුවා වගේ. ඔබ වහන්සේ මට මාර්ගය විවර කරලා දුන්නා. ඒක නිසා මම ඒ කාන්තේම තථාගතයන් වහන්සේ සරණ යනවා. අන්න තමන් එනවා පින්වතුනි එතනට. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා කිසිම අවස්ථාවක මම ඔබට පන්සිල් සමාදන් කරවන්නේ නැහැ. කිසිම අවස්ථාවක මම ඔබව තිසරණේ පිහිටවන්නේ නැහැ. ඔබ තිසරණේ පිහිටන්න ධර්ම දේශනාව අවසන් වෙනකොට. ඔබට තේරෙන වාරයක් ගන්න ඔබ තිසරණේ පිහිටන්න. තථාගතයන් වහන්සේ කීප දෙයක් ඔබට තේරිච්ච ගමන් ඔබ බුද්ධං සරණං ගච්ඡාමි. අන්න එතකොට ඔබට කියන්න පුළුවන් නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. නැත්තම් බොරුවක් නේ කියන්නේ. මම එදා ඔය හැමදේම පැහැදිලි කළා. ඒක නිසා පින්විතනි දැන් අපි ධර්ම දේශනාව පටන් ගමු. මම මේ ධර්ම දේශනාව නෙමෙයි කරගෙන ගියේ. ධර්ම දේශනාව අපි පටන් ගමු. එතන ඔබ පුළුවන් තරම් තමන්ගේ හිත පල්ලංකේ තියාගෙන, පහළම ස්ථානයේ තියාගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒකාන්තයෙන්ම දැඩි අදිස්ථානයක් ගන්න. මම ඒකාන්තයෙන්ම මේ සද්ධර්මය අවබෝධ කරගන්නවාමයි කියන අදිස්ථානෙන් යුතුව ධර්මයේ ශ්‍රවණය කරා. ඒකාන්තයෙන්ම මම මේ අද දිනේ ඇතුළත මම ඒකාන්තයෙන්ම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්නවාමයි කියලා හිතාගන්න. ඒක තමයි වෙන්න ඕනේ. ස්ථිර අදිස්ථානයක් ඇති කරගන්නවා. මේ ඒකාන්තයෙන්ම සෝතාපන්න වෙන්න ඕනේ අද මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට. අනිත් එක පින්වතුනි සමාජයේ එක එක මති මතාන්තර යනවා. සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ කියලා.
එහෙම එකක් බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා නැහැ පින්වතුනි. ඔබ ධර්මයේ හොඳට හොයලා බලන්න කිසිම සූත්‍රයක තථාගතයන් වහන්සේ දේශනා කරපු කිසිම සූත්‍රයක සඳහනක් නැහැ. භාවනා කළ සෝතාපන්න වෙච්ච කෙනෙක් ගැන. භාවනා කළ සෝතාපන්න වෙන්න බෑ පින්වතුනි. සෝතාපන්න වෙන්නේ දස්සනේන පහතබ්බ කියන දෙයින්. දස්සනේන පහතබ්බ කියලා කියන්නේ දහම් දර්ශනයෙන් පහ කරගත යුතු කොටසක් තියෙනවා. ඒක දහම් දර්ශනයෙන් පහ කරගන්න ඕනේ. ඒතකොට දර්ශනයෙන් පහ කරගන්නවා කියලා කියන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ හොඳාකාරවම අවබෝධ කරගත්තට පස්සේ අන්න දහම් දර්ශනයෙන් Tamanට පහ විය යුතු කොටසක් තියෙනවා නම් ඒ දේ පහ වෙලා යනවා. ඒතකොට දහම් දර්ශනයෙන් පහ කරගත යුතු කොටස පහ කරගත්තට පස්සේ එතනින් එහාට තමයි භාවනාවෙන් පහ කරගන්න තියෙන්නේ. එදත් මම කිව්වා පින්වතුනි භාවනාව කියලා කියන්නේ අද ඔය ගහක් මුලට ගිහිලා අතක් උඩ අතක් තියාගෙන කරන භාවනාවක් නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කරන්න කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ කියනවා ඒ දේ. ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කරන්න කියලා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ වික්කවේ. පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. මේ මධ්‍යම ප්‍රතිපදාව වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට තියෙන එකම මාර්ගය වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතා කළ යුතුයි කියා පෙර නොඇසු විරෝධ ධර්මයන්ගේ ධම්මැස පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකයේ පහළ විය. අන්න උන්වහන්සේට තේරුම් ගියායිද? එහෙනම් උන්වහන්සේ එතනදී කියනවා නම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ කියනවා මේ මධ්‍යම ප්‍රතිපදා හේවත් ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කරන්න කියලා. ඒක තමයි නිවනට තියෙන එකම මඟ කියලා. එහෙනම් අද අපි මොකද්ද අපි මේ කරන්න හදන්නේ? ඒක නිසා පින්වතුනි හරියට මේ සද්ධර්මයේ තේරුම් ගන්න. ධානා භාවනා කියන එක වෙනස් දෙයක්. ධානා භාවනාවක් කරන්න පුළුවන් ඔබට මේ ලයිට් එකක් දිහා බලාගත්තත් ධානා භාවනාවක් කරන්න පුළුවන්. ඒකෙන් ධානා ලැබලා පොළොවට කිමි දෙන්න උඩින් යන්න දිය මත ඇවිදින ඒ දේවල් කරන්න පුළුවන්. නමුත් ඔබ නිවන් දකින්න කෙනෙක් නම් ඒ නිවන් දකින්න කෙනෙක් කරන්න ඕන දේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ දේ කරන්න උත්සාහ කරමු අපි. රැල්ලට අහු වෙන්න යන්න එපා. අද දින රැල්ල තමයි මොකද්ද? භාවනා රැල්ල. හැමෝම ආසයි භාවනා කරන්න. ඒක එක රැල්ලක්. ඒක ධාන භාවනා පිං. ඒ ඔබත් හරි ආසයිනේ ඔබට දිය මත පිට ඇවිදින්න පුළුවන් නම්. නේද? නිකන් හිතලා බලන්න ඔබ මේ පොතක් කියවන එක හාමුදුරුවෝ කෙනෙක් උගන්වනවා කෙනෙකුට දිය මත පිට ඇවිදින්න පුළුවන් විදිහට ධාන වඩන්න. ඔබ යන්නේ නැද්ද ඒ හාමුදුරුවෝ හොයාගෙන? තව හාමුදුරුවෝ කෙනෙක් උගන්වනවා රූප ප්‍රතිපදාවක් හරි අනුගමනය කරගෙන මහල් වීරයක් වඩාගෙන කොහොම හරි මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගන්න කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිපදින්න කියලා. ඒත් ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිපදින්න කෙනා ඔබ අනුගමනය කරන එකක් නෑ සමහර විට. ඔබ යන්නේ මොකද්ද? අර දිය මත පිට ඇවිදින්න උගන්වන හාමුදුරුවෝ ගාවට. ඒක තමයි ලෞකික මනසේ ස්වභාවය. ඒක තමයි පිංගුතුනි තථාගතයන් වහන්සේ කියන්නේ ඔය ලෞකික මනසෙන් නිවන් දකින්න බෑ. ඒක නිසා ඔබ කළ යුත්තේ මොකද්ද? පළමු කොටම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සද්ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ ඒ ශ්‍රවණයෙන් පහ කරගත යුතු කොටසක් තියෙනවා. ඔබ මේ සංසාරගතව හිතාගෙන ආපු දෙයක් තියෙනවා. සංසාරගතව ඔබ හිතාගෙන ආවේ මොකද්ද? ඉච්ඡයි සුඛයි අත්තයි. එහෙම නේද හිතාගෙන ආවේ? ඉච්ඡයි සුඛයි අත්තයි. සුභයි. ඔය ටිකනේ හිතාගෙන ආවේ. නේද? අතීත සංසාරයත් තිස්සෙම හිතාගෙන ආවේ ඒකයි. ඉච්ඡයි. ඉච්ඡයි කියන්නේ මොකද්ද? මගේ වසඟේ මේ සීල දේ පවත්වන්න පුළුවන්. අද ඒකනේ අපි මේ කරන්නේ. අපි මේ හැම ධෛර්යයක්ම දාන්නේ මොකටද? මේ සීල දේ අපේ වසඟේ පවත්වාගෙන යන්න. අපිට ඕනි විදිහට තියාගෙන යන්න. ඒකට තමයි අපි මේ හැම ධෛර්යයක්ම දාන්නේ. රස්සාවක් කරන්නේ ඒකට. නේද? ගියක් දොරක් ගන්න ඒකට, වාහනයක් ගන්න ඒකට. මොකටද මේ අපේ වසඟේ මේ තියෙන විදිහට මේක පවත්වාගෙන යන්න. එදා ඉඳලා අපි හිතාගෙන ආව මේක හරීම ඉච්ඡ වූ දෙයක්. ඊළඟට සුඛ වූ දෙයක්. මේක හරීම සුවදායක දෙයක් කියලා හිතාගෙන ආවා අපි. අදටත් අපි සමහර වෙලාවට හිතාගෙන ඉන්න හරීම සුවදායකයි මේ දේ කියලා. ඒ කියන්නේ මේ සසරෙන් සසරට යන්න උත්සාහ කරන්නේ. ඊළඟට අත්තයි කියලා හිතාගෙන ඉන්නවා. අත්තයි කියන්නේ පින්වතුනි මේ ආත්මයි අනාත්මයි එහෙම නෙමෙයි. ඉතින් ඕක තමයි දැන් තියෙන්නේ. අද තියෙන්නේ මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. තථාගතයන් වහන්සේ ආත්ම අනාත්ම කියලා දෙයක් දේශනා කළේ නැහැ. දේශනා කළා දිනවද කොහෙද හැරි? ආත්මයි අනාත්මයි කියලා දෙයක් උන්වහන්සේ දේශනා කළේ නැහැ පින්වතුනි.
තථාගතයන් වහන්සේ දේශනා කළේ අනත්තයි කියලා. අනත්තයි කියන්නේ අසාරයි කියන එක. අනත්තයි කියලා කියන්නේ මොකද්ද? කිසිම සාරත්වයක් තියෙන දෙයක් නෙමෙයි කියන එක. අනිච්ඡං කයත්තේන දුක්ඛං බයත්තේන අනත්තං අසාරකත්තේ නන්ති. එතන අනිච්ච කියලා කියන්නේ මොකද්ද? මේ ඡය වෙලා යන අර්ථයෙන් අනිච්චයි කියනවා. මම අනිච්ච කියන වචනේ තව විග්‍රහ කරන්න. හැම දේශනාවකදීම පින්වතුනි හොඳට මතක තියාගන්න අපි හැම දේශනාවක් කරද්දීම මුලින්ම කළ යුත්තේ අනිච්ච දුක්ඛ අනාත්ම දේශනාව. ඔබට හිතෙන්න පුළුවන් ගිය සතියේත් කළානේ. මේ සතියේත් කළා. ඊට ඉස්සෙල්ල සතියේත් කළා. නෑ පින්වතුනි. කවදා හරි දවසක ඔබට තේරුම් යනකම් අපි දේශනා කරන්නේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. මොකද ඔබ සෝතාපන්න වෙන්න අවශ්‍ය කෙනෙක් නම් ඒ තුන තේරුම් ගන්න පමණින් ඒ තුන ඔබට හරියාකාරව වැටුණා නම් යම් දවසක ඔබ සෝතාපන්නයි. එහෙනම් ඒකම තමයි අපි දේශනා කළ යුත්තේ. ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. නහි සීලේන වතං හෝතු අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. මේ තථාගතයන් වහන්සේලා ලෝකේ පහළුනේ සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කරන්න නෙමෙයි. මොකටද? අකුරු 8යි පද 3යි දේශනා කරන්න. මොකද්ද අකුරු 8යි පද 3යි කියන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක. ඔය අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක දේශනා කරන්න පුළුවන් පින්වතුනි තථාගතයන් වහන්සේ නමකට විතරයි. වෙන කිසිම කෙනෙකුට අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක දේරුම් කරලා දෙන්න බෑ මිනිසුන්ට. එහෙනම් ඔබ හොතන මතක තියාගන්න ඔය දුක්ඛ කියලා කියන්නේ ඔය විඳින දුක එහෙම නෙමෙයි. ඔය දුක තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඉතින් හතර අපායක සත්‍යය පැයි මුලින්ම නිවන් දකින්න. එහෙම නේද? ඇයි වැඩිපුරම ලෝක දුක් විඳින්නේ කවුද? අවීචි භා නරකාදී එන මහා ගින්දරට පිච්චෙන පිරිසනේ. එහෙනම් ඒ අය පැයි මුලින්ම නිවන් දකින්න. නමුත් පින්වතුනි තථාගතයන් වහන්සේ එතන දේශනා කළේ ඒ දුක ගැන එහෙම නෙමෙයි. මම මේ පිළිවෙලට එන්නම් ඉස්සරහට. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තමයි ඔබ තේරුම් ගත යුත්තේ. එතකොට අනාත්ම කියන එක තේරුම් කරලා දීලා තියෙනවා මොකද්ද? අනාත්තං අසාරකත්තේ නන්ති. මේ අසාර යන අර්ථයෙන් අනාත්ම කියලා දකින්න. නැත්තම් ඔබම හිතලා බලන්න. ඔබට බුද්ධියක් තියෙන කෙනෙක් විදිහට ඔබම හිතලා බලන්න. ඔබ කියනවා ඇස ආත්ම නෑ කියලා. ඔබට කියා ගන්නවා ඇස ආත්ම නෑ කියලා. ඔබට කියාගත්තොත් එහෙම ඇස ආත්ම නෑ කියලා. එක පැත්තකින් බැලුවහම පින්වතුනි ඇස ආත්ම නෑ කියලා කියපු ගමන් ඔබට තේරෙනවා ඇස ආත්ම නෑ තමයි යෝ හරි. ඇස ආත්ම නෑ. ඔබට එහෙමත් හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි ඔබ ඇස ආත්ම නෑ කියලා කිව්වොත් එහෙම එකපාරට ඔබට වැටෙන්නේ මොකද්ද? ඔබ ඉස්සෙල්ලා හිතන් හිටියේ ඇස ආත්මයි කියලා. දැන් ඔබ කියා ගන්නවා ඇස ආත්ම නෑ කියලා. එතකොට ඔබට තේරෙන්නේම මොකද්ද? ඇස ආත්මයි කියලා. මම එක උදාහරණයක් කියන්නම්. හිමාලයෙන් ආවලු තාපසයෙක්. ඒක රජ කෙනෙක්ගේ රජමාලිගාවට. මේ තාපසයා හරිම කපටි බුද්ධිමත් කෙනෙක්. ඇවිල්ලා රජුරවන්ට කිව්වලු රජතුමනි මාගාව මන්ත්‍රයක් තියෙනවා. මේ මන්ත්‍රය පාවිච්චි කරලා ගොම රත්තරන් කරන්න පුළුවන්. හැබැයි මං කියන විදිහට වැඩ කරන්න ඕනේ. රජුරෝ හරිම කැමතිලා බොහෝම හොඳට සංග්‍රහ සත්කාර කරලා දැන් මෙයා කියපු දවස ආවා. දැන් පිරිසත් ඇවිල්ලා ඉන්නවා. මෙයා ලොකු කටාරමක් ගෙන්නගෙන ඒකට දැම්ම ගොම. දාලා දැන් ගිනි මැලයක් ගහලා තිනවා කටාරමට යටි. ගිනි මැලේ ගහලා තියෙන වෙලාවේදී මේ තාපසයා රජුරවන්ට කියනවා රජතුමනි දැන් මම මේක මතුරන්න පටන් ගන්නවා. හැබැයි මේක රාජකීය හස්තකින් ඕනේ හැඳි ගන්න. නිකම් මිනිහෙකුට හැඳි ගන්න බෑ රාජකීය හස්තකින් හැඳි ගන්න ඕනේ. ඒක නිසා ඔබ වහන්සේට තමයි මේක හැඳි ගන්න වෙන්නේ. හැබැයි ඔබ වහන්සේට මතකයි නේද අර හිමාල වනයේ ඉන්න පස්තපැත්ත රතු බැබුම්. රජුම කියන ඔව් කියලා. ඒ බැබුම් ගැන හිතන්නේ නැතුව මේක හැඳි ගන්න කියනවා. හැබැයි ඔබ බැබුම් ගැන හිතුවොත් මොකද වෙන්නේ? මේක හැදෙන්නේ නැහැ මට දොස් කියන්න එපා ඊට පස්සේ. මේ රජුරෝ තවංකයි. දැන් රජුරවන්ට පුළුවන් ද දැන් මේක අරගෙන හිතන්නේ නැතුව කරන්නේ. නෑ. ඇයි මතක් කරලා දුන්නා අර රතු බැබුම්ව. දැන් මොකද වෙන්නේ? අර හැඳි ගන්න හැම වාරකදීම අර බැබුම්ව තමයි මතක් වෙන්නේ. ඉතින් රජුරෝ කියනවා මතක් වුණා හරියන්නේ. ආයෙ පටන් ගන්න. මතක් වුණා හරියන්නේ. එහෙනම් රජුරනේ මේක කරන්න බෑ. ඔන්න ඔය ටික තමයි පින්වතුනි අපිටත් එන්නේ. ඇස අනාත්මයි කී හිටියොත් එහෙම අපිටත් සිද්ධ වෙන්නේ ඔය ටික තමයි. ඇයි? අනාත්මයි කියලා හිතන වාරයක් ගන්න අපි පිළි අරගෙන තියෙන ඔය ටික ඉස්සෙල්ලා එහෙනම් මොකද්ද? ආත්මයි කියලා. ඒකනේ දැන් අනාත්මයි කියන්නේ.
නමුත් පින්වතුනි ඔබ යම් දවසක හිතාගත්තා නම් ඇස කියන එක අසාරයි කියලා ආයෙ ඔබ ඇහැට ඇලුම් කරන්න යන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දුකට හේතුව කියලා මොකද දේශනා කළේ? මේව ගැඹුරින් හිතන්න. මේ උඩින් නම් හිතන්න යන්න එපා. උඩින් හිතුවොත් එහෙම ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අර හාමුදුරුවෝ මෙහෙම කිව්වනේ, මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වනේ. මේක කොහොමද මෙහෙම වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ගැඹුරින් හිතන්න මම මේ කියන දේ. උඩින් අත ගන්න එපා. මම පටන් ගන්නකොටම කියන්නේ පල්ලංකය කියන එක ඔබ අහලා තියෙන විදිහයි. පල්ලංකය කියන එක ඇත්ත තේරුමයි කොච්චර වෙනස්ද කියලා හිතලා බලන්න. අන්න ඒ වගේ තමයි. මේක ගැඹුරට හිතන්න. ගැඹුරට හිතනකොට ඔබ සමාධියටපත් වෙයි. අන්න එතකොට ඔබට මේ කියන හැමදේම තේරුම් ගන්න පටන් ගනී. එතකොට පින්වතුනි සරලව හිතන්න යන්න එපා. හරි? තථාගතයන් වහන්සේ කියලා තිනවා දුකට හේතුව ගැන. මොකද්ද දුකට හේතුව කියලා තියෙන්නේ? තණ්හාව. නේද? ඒ තන හාවීමට තමයි තණ්හාව. තණ්හාව කියන එක පද නිරුක්තිය ගත්තාම තන්හි හාවීම. තණ්හාව. මොන තන්හිද? ඒ තන්හි හාවීම. අපි දෙයක් දැක්කහම ඒ තන හා වෙනවනේ. දෙකක් දැනුණාම දැක්කහම ඇහුණාම ඒ තන හා වෙනවා අපි. ඔන්න ඔය හාවීමට තමයි පින්වතුනි මොකක් කියන්නේද? තණ්හාව කියලා කියන්නේ. බලන්න කොච්චර සරලද කියලා. එහෙනම් ඒ තන හා වෙන්නේ ඇයි? ඇයි අපිට තණ්හාවක් කියන එක එන්නේ? තණ්හාවක් කියන හේතුව තමයි පින්වතුනි වටිනවා කියලා අල්ලගෙන තියෙන නිසා. සාරයි කියලා හිතාගෙන ඉන්න නිසා, සුඛයි කියලා හිතාගෙන ඉන්න නිසා, ඉච්ඡයි කියලා හිතාගෙන ඉන්න නිසා, තමන් වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න නිසා. අපි මේ මුළු ජීවිත කාලෙම අපි හිතන් ඉන්නේ මේ සියලු දේ අපි වශයෙන් පවත්වන්න පුළුවන්. ඒකට අපි උත්සාහ කරනවා. ඇයි අපි අවබෝධ කරලා නැහැ මේ කිසි දෙයක් මගේ වශයෙන් පවත්වන්න බෑ කියලා. මගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක අවබෝධ වුණා නම් පින්වතුනි ඔබ ඔච්චර දුකටපත් වෙන්නේ නැහැ. මේ සංසාරේ ඔබ දුකටපත් වුණා නම් දුකටපත් උනේ මේ සංසාරේ තියෙන දේවල් අනිත්‍ය නිසා නෙමෙයි. මොකක් නිසාද? තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි වෙච්ච නිසා. ජාති ධම්මානං ආල්සෝ එවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ මතම ජාති ධම්මා අස්සාම නචවතනෝ ජාති ආගච්ඡයන්ති. නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. බුදුහාමුදුරුවෝ යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන එක දේශනා කරනවා. කොහොමද? මිනිස්සු හිතනවා ජාති ධම්මානං අස්සාම මේ ජාති එනකොට අනේ මට ජාතිය නම් එපෝ කියලා. ඔබට බලු ජාතියක් එහෙම ආවොත් එහෙම මොකද කරන්නේ? අනේ මට බලු ජාතිය නම් එපෝ කියලා කියනවා. නේද? නමුත් වැඩක් තියෙනවද? නැහැ. ඔබ කරගත්ත දේට අනුව බලු ජාතිය සකස් වෙලා එනවා. අන්න එතකොට මිනිසු දුකටපත් වෙනවා. ඔන්න ඔය විදිහට පින්වතුනි අපි කැමති දේ නෙමෙයි අපිට ලැබෙන්නේ. ඒක නිසා තමයි අපි දුකටපත් වෙන්නේ. ඔන්න ඔය ඉච්ඡාවට නැති නිසා තමයි පින්වතුනි අනිච්ච කියන එක දේශනා කරේ. මේ හැම වස්තුවක්ම අනිච්ච කියන ලක්ෂණය තියෙනවා මේ හැම වස්තුවකම. හැබැයි ඔය කියන එකත් ඇත්ත. මොකද්ද ඔය කියන එක? අනිත්‍ය කියන එකත් ඇත්ත. මේ හැම වස්තුවක්ම අනිත්‍යයි තමයි. නමුත් අපි හිතාගත්තොත් එහෙනම් මේ හැම වස්තුවක්ම අනිත්‍යයි කියන එක තමයි ඔය ත්‍රිලක්ෂණය තියෙන්නේ කියලා. අන්න එතනින් ඔබව නවතිනවා යම් තැනකදී. තව ගැඹුරට යන්න ඕනේ. අනිත්‍යතාවය කියන එක මෙනෙහි කරන්න තව ගැඹුරට යන්න. අනිත්‍යතාවය තමයි වැදගත්. මොකද දුක කියන එක ඔබට දැනෙන දේ. අනිත්‍ය කියන එක වටහා ගත්තා නම් දුක්ඛ අනාත්ත කියන එක ඔබට වැටහිලා යනවා ඉබේ. ඒකයි තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හරියට ඔබ හිතවන ඇටයක් වගේ. ඔබ ඇත්තටම කරන්නේ ඇටයක් හිටවලා වතුර දාන එක විතරයි නේද? ඔබ කවදාකවත් ඕක වවනවද? එක මල් ගහක් කියන්නේ ඔබ වවපු. ඔබගේ ජීවිතේ මේ වෙනකන් වවපු එක ගහක් කියන්නේ. වැව්වද වැවුනද? වැවුණා. ඔබ ඇටේ හිටව වතුර දැම්ම පොර දැම්ම විතරයි. ඔබ මේ ඇද්දද උඩට එන්න කියලා. නැහැ. ඒක සබාධමෙන් හැදෙනවා. ඒක තමයි මේ සබාධම. ඒක ස්වභාවිකයි. ධර්මයෝ විසින් ධර්මයෝ පවත්වනවා. ඔබට දුක්ඛාරය සත්‍ය අවබෝධ වුණා නම් පින්වතුනි යම් දවසක ඊළඟ සත්‍ය තුන වැටහිලා යනවා ඉබේ. ආයෙ ඔබ අමුතුවෙන් වටහා ගන්න දෙයක් එන්නේ නැහැ. සෝතාපන්න ඵලයටපත් වුණා නම් පින්වතුනි ඉතිරි මාර්ගඵල ටික ඔබට ඉබේ ලැබිලා යනවා. ඔබගේ හිත ඒකට අදාළව සකස් වෙනවා. ධර්මයෝ විසින් ධර්මයෝ පුරවනවා. නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මයෝ විසින් ධර්මයෝ පවත්වනවා. ඔබට තියෙන මූලික දේ කරන්න විතරයි. අතාරින්න හැම යන්න එපා කවුරුත්. අද ඔක්කොටම ඉස්සලා අතාරින්නනේ හදන්නේ. ඒකට යන්න එපා කවුරුත්. අතාරින්න අරින්න. තථාගතයන් වහන්සේ අතාරින්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. ඒක අතෑරෙයි. ධර්මයෝ විසින් ධර්මයෝ පවත්වාගෙන යද්දී ඔබට අතෑරෙන්න ඕන දේවල් අතෑරෙයි. මුලින්ම ඔබගේ වාහනේ අතෑරෙන්න. දැන් ඔබ අතාරින්න හදන්නේ දරුවන්ව. ඕකයි තියෙන ගැටලුව.
ඒ උපාසකම්මලගේ හැටි ධර්මයේ තේරුම් ගන්න බැරුව කරන දේවල්. බණ ටිකක් ඇහුවාම දුවවල ගිහලා මහාන වෙන්න හදනවා. මහාන වෙන එකේ දොස් දකින්නේ නැහැ මම. මහාන වෙන තියනවා නම් කොච්චර හොඳයිද? ඇයි ඒ? මහාන වෙන්න ඕනේ ඇයි? මේ ගිහි ජීවිතේ හරි කරදර සහිතයි. වගකීම් වැඩිනේ. දරුවෝ බලන්න ඕනේ, ගේ දොර රකින්න ඕනේ. දැන් අද මම මේ ගෙදරට මට අහන්න හම්බ වෙච්ච එකක් තමයි මේ ගෙදර ඒ මහත්මිය කියපු දෙයක් තමයි බකුළු දැල් බැඳලා කඩන්නත් මොකද්ද වගේ කියලා. කරන්න දෙයක් නැහැ. ඔබ ගිහි ජීවිතේ ඉන්නවා නම් ගිහි ජීවිතයක් අරන් යනවා නම් පින්වතුනි ඔබට ඒක කඩන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? මේ ගෙදරට එන අය හිතයි ඔබ මහා අලස කම්මැලි ගැහණියක් කියලා. ඊට තන තන ගිහිල්ලා කතා වෙයි. ගෙදර හැමතැනම මකුළු දැල් බැඳලා මකුළු දැලක්වත් කඩන්නේ නැහැ කියලා. ඒක නිසා පින්වතුනි ඔබ ඒක කඩන්න. කරන්න දෙයක් නැහැ. ඔබට පවු නොකර මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. කල්ල සුක්ඛ විපාකං. ඔබ ගිහි ජීවිතේ ඉන්නවනම් ඔබට කවදාකවත් පවු නොකර ඉන්න බෑ පින්වතුනි. ඒක නිසා ඔබට ඒක කඩන්න සිද්ධ වෙනවා. නැත්තම් ඔබ විපතකටපත් වෙන්නේ. ගෙදර මකුණ බොවුනොත් මොකද වෙන්නේ? මකුණන්ට ගේ දීලා යන්න ඕනේ එක්කෝ. එහෙම නැත්තම් මකුණ දැල් කඩන්න ඕනේ. නැත්තම් මේ මකුණන්ව විනාශ කරලා දාන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒක නිසා කරන්න වෙනවා. එහෙනම් ඔබට පවු නොකර ඉන්න පුළුවන්ද? ඒක නිසා තමයි පින්වතුනි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට නිවන් දකින්න කියලා. ඔබ මේ පින් කළා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක වෙන්න තියෙන සම්භාවිතාව හරි අඩුයි. මොකද ඔබ එක පිනක් කරද්දි පව් 100ක් කරනවා. මිනිසුන්ට ඔක තේරෙන්නේ නැහැ. තාත්තා මැරුණාම අපේ තාත්තා නම් ඕන මේ ඉන්නකම් හොඳටම පින් කළා. අපේ තාත්තා තමයි ප්‍රධාන දායකයා පන්සලේ පුදුම විදියට දන් දුන්නා. අපි හරියට සමාධිය යොමු කරලා බැලුවොත් එහෙම අන්න ගහක් උඩ පෙරේතෙක් කියලා ඉන්න පුළුවන්. වැසිකිලි වලක් ඇතුලේ ඉන්න පුළුවන්. ඉතින් කිව්වොත් එහෙම අපිත් එක්කත් තරහ වෙනවා. අපේ තාත්තා තරම් පින් කරපු කෙනෙක් තවත් ඉන්නවද කියලා ඊට පස්සේ. එහෙම කොහොමද ඔය කියන්නේ බොරු කතාව ධර්මයේ වැඩකුත් නැහැ. ඔකුම් බොරු කියන්නේ කියලා අපිටත් බැලලා පවපරව ගනි. නමුත් පින්වතුනි ඇත්තනම් ඒක තමයි. අද දිනේ ඔබ කරපු පින් ටික සරන් කියලා බලන්න ඔබට ගයින්න පුළුවන්. මම මේක කළා. ඔබ දිහා බලන් හිටපු කෙනෙක් ඉන්නවනම් උඩක ඉඳලා කොහේ හරි ටිකක් උඩම ඉඳලා. ඔබ කරපු පව් ටික කොච්චරද කියලා මහා මෙරක් වගේ පව් කරලා ඇති අද දවස් ඇතුළත. ඒක තමයි ඇත්ත ස්වභාවය. මිනිස්සෙක් වශයෙන් ඒක කරන්න වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් මෙතන වැඩ හිටියා නම් රහතන් වහන්සේගේ ඇඳට මකුණු බවුනා නම් මොකද වෙන්නේ උන්වහන්සේ? උන්වහන්සේ මකුණු මරන්න යන්නේ නැහැ. උන්වහන්සේ මොකද කරන්නේ? ඇඳ දැම්ම උන්වහන්සේ වැඩි වෙන තැනකට. ඇයි උන්වහන්සේට ඕනේ දෙයක් අත්හැරලා යන්න පුළුවන් මානසික මට්ටමක උන්වහන්සේ ඉන්නේ? මේ මෝගේජ් එකක් ගෙවාගෙන මේ ගියක් ගත්තට පස්සේ ඔබ මකුණු ඉන්නවා කියලා ගේ දාලා ගියොත් එහෙම ඔබ තරම් පිස්සෙත් තවත් ඉන්නවද? ඒතර ධර්මයේ කියන එක හරියට අවබෝධ කරගන්න. කරන්න දෙයක් නැහැ පින්වතුනි. ගිහි ජීවිතේ ඔබ ඉන්නවා නම් ඒ පාප කර්ම කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ දරුවාට ණයක් ගහන්න ණයාගේ පෙනේ මෙහෙම එනකොට ඔබ අතේ පිහියක් හරි පොල්ලක් හරි මොකක් හරි තියෙනවනම් ඔබට ඒක කරන්න සිද්ධ වෙනවා. මම කියන්නේ ඒක කරන්න එපා කියලා. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කිව්වොත් එහෙම මෝඩ කතාවක් කිව්වා වෙනවා. ඉතින් ඔබට ඒක කරන්න වෙනවා. ඒ කලයි කියලා කියන්නේ ඔබ පාපයක් කරගන්නවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? මේකෙන් අයින් වෙන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන්න. සමහර අය ඉන්නව නෑ මේ සතර හොඳයි. අපි පින් කරනවානේ අපි පව් කරන්නේ නෑනේ. මේ පින් කරගෙන අපි මේ ගමන යනවා. එන්නේ ඒක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. ඔබ කොච්චර හිතුවත් පින් කරගෙන මේ ගමන යනවා කියලා පින්විතින ඕක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. ඒක කවදාකවත් වෙන දෙයක් නෙමෙයි. ඔබගේ දරුවෝ නිසා ඔබ කොනතරම් පාප කර්ම කරගන්නවද? හිතලා බලන්න. හැබැයි ඔය පාප කර්ම ප්‍රමාණය අඩු කරන්න පුළුවන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන යද්දි. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඔබ මේ ස්ථානයේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඉන්නේ මම ඒකාන්තයෙන්ම නිවන් අවබෝධ කරගන්නවා කියන හැඟීමෙන්. ඒ හැඟීමෙන් මෙන්න මට නිවන් අවබෝධ කරගන්න ඕනේ. ඔබ නිවනේ තියෙන ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පටිපටි නිස්සග්ගෝ තණ්හංකයෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එයමයි ශාන්ත එයමයි ප්‍රණීත. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි පින්වතුනි. යදිදං සබ්බ සංකාර සමතෝ මේ සියලු සංස්කාරයන්ගේ සමතයකටපත් කරගන්න පුළුවන්. සබ්බූ පටිපටි නිස්සග්ගෝ මේ චන්දරාගයෙන් බැඳිලා තියෙන දේන් අයින් වෙන්න පුළුවන්. නිස්සර්ගයකට යන්න පුළුවන්. තණ්හංකයෝ නිරෝධෝ මේ තණ්හායන්ව නිරෝධය කරගන්න පුළුවන්. නිබ්බානಂತಿ. මෙන්න මේ නිවන තමයි ශාන්ත ප්‍රණීත වූ නිවන. අන්න ඒකේ හිත පිහිටව ගන්නවා. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි කියන තැනට එන්න නම් පින්වතුනි නිවන කියන එක ඔබ දැකලා තියෙන්න ඕනේ. මේක දැකලා යන ගමනක් මිසක් ගිහිල්ලා දකින්න ගමනක් නෙමෙයි. කතරගම ඔබ යන්නේ ගිහිල්ලා දකින්න බලාගෙන. මේක යන්නේ මොකද්ද? දැකලා යන්නේ. ඒකයි කිව්වේ දස්සනේන පහතබ්බ.
දහම් දර්ශනයෙන් ඔබට පහ වෙන කොටසක් තියෙනවා. අන්න ඒක පහ වෙනකොට ඔබ නිවන දැකලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ ඊළඟට? ඒ දැකපු නිවන කරා ගමන් කරන එකයි කරන්නේ. එහෙනම් දහම් මහන්න නැතුව මේ ලෝකේ කිසිම කෙනෙක් නිවන් දැකලා නැහැ. එහෙම නිවන් දැක්කනම් එක මේක උත්තරමයි කවුද? තථාගතයන් වහන්සේ හෝ පසේ බුදුරන් වහන්සේලා විතරයි. අනික මේ ලෝකේ නිවන් දැක්කනම් යම්කිසි පුද්ගලයෙක් පින්වතුනි ඒ සියලුම දෙනා මේ ධර්මයේ ශ්‍රවණය කළ පහ කළගත කොටස පහ කළ නිවන් දැකලා ඒ නිවන් දැකපු නිවන් කරා ගිය උත්තරමයේ පිරිසක් විතරයි. ඉතින් හොඳට ඒක මතක තියාගන්න. ඔය නිවන් දකින්නවා කියලා කියන එක වෙන්නේ නිවන් දකින්නවා කියන එක වෙන්නේ පින්වතුනි සෝතාපන්න ඵලයේදී. අපි කියන්නේ අනේ අපිට නිවන් දකින්න තියෙනවනේ. ඒ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙන්න තියෙනවා නම් කියන එක තමයි ඇත්ත අර්ථය. නමුත් අපි හිතන් ඉන්නේ නිවන් දකින්න අනේ නිවන් දකින්නම ඕනේ ඕගොල්ලෝ. බුදුන් දැක නිවන් දකින්න ඕනේ කියලා හැදුනේ ඔන්න ඔහොමයි පින්වතුනි. අද අපි හිතන් ඉන්නේ කොහොමද? බුදුන් දැක නිවන් දකින්න ඕනේ කියන එකේ අර්ථය ඔන්න ඕක. ඔය අර්ථ පින්වතුනි සාමාන්‍ය මිනිස්සු කියපුවා නෙමෙයි. නමුත් අද අපේ සාමාන්‍ය මිනිස්සු අතේ තමයි ওই ටික තියෙන්නේ. ඒක නිසා ඔය හැම දෙයකම ගැඹුරු අර්ථය නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. බුදුන් දැක නිවන් දකින්න කියලා දේශනා කළේ කවුරු හරි රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ නැත්තේ. බුදුන් දැක නිවන් දකින්න ඕනේ කියලා. එතන බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? බුදුන් කියලා කිව්වේ එතනම කාවද? සද්ධර්මය. ඔබට බුදුන් වහන්සේ දකින්න බෑ සද්ධර්මය දකින්න නැතුව. ඔබට දකින්න පුළුවන් මං කියන්නේ බුදුහාමුදුරුවෝ මෙතන වැඩ ඉන්නවා නම් ඔබට බුද්ධ කියන කෙනාව දකින්න හම්බ වෙන්නේ නැහැ පින්වතුනි කවදාවත්. ඔබට දකින්න හම්බෙන්නේ කාවද? සිද්ධාර්ථ කියන ශරීරය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ ශ්‍රී දේහය තමයි ඔබට දකින්න හම්බෙන්නේ. ඔබට බුද්ධ කියන එක දකින්න හම්බෙන්නේ නැහැ. බුද්ධ කියන එක දකින්න නම් ඔබ ධර්මයේ දැකලා තියෙන්න ඕනේ. ඒ ධර්මයේ දැකීමෙන් විතරයි ඔබට බුද්ධ කියන එක දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් පින්වතුනි බුදුන් දැක නිවන් දකින්න ඕනේ කියලා කියන්නේ මොකද්ද? සද්ධර්මයේ ශ්‍රවණයෙන් සෝතාපන්න වෙන්න ඕනේ කියන එක. ඒතර සද්ධර්ම ශ්‍රවණයෙන් සෝතාපන්න වුණාට පස්සේ අන්න ඔබ නිවන දැක්කා. දැන් මොකද කරන්න තියෙන්නේ? ඒ දැකපු නිවන කරා ගමන් කරනවා. අන්න එතකොට ඔබට තේරිලා තියෙනවා නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. නිවන කොච්චර ශාන්තද කියලා මම ඔබට නිකන් එක පුංචි උදාහරණයකින් කියන්නම්. නිවන කියලා කියන්නේ පින්වතුනි මොකද්ද? මේ චන්දරාගය සහ මුලින්ම නැහැ. ද්වේෂ අරමුණු සහ මුලින්ම නැහැ. හිත නිකන් පය පිස්නා 20ක් වගේ. මානය කියන එක බින්දු මාත්‍රයක්වත් නැහැ. මේ සසර ගමන අරගෙන යන තියෙන සංකාර කිසි දෙයක් වඩන්නේ නැහැ. ඒ සිතුවිලි පහළ වෙන්නේ නැහැ. සිතුවිලි පහළ වෙන්නේ නැහැ නෙමෙයි. සසර ගමන වැඩි දියුණු කර ගැනීම උදෙසා පහළ වෙන සිතුවිලි පහළ වෙන්නේ නැහැ. අන්න එහෙම උත්තරමයේ මානසික මට්ටම ඔබට කවදාවත් තේරුම් ගන්න බෑ. නමුත් නිකමට හරි තේරුම් ගන්නකො ඔබ හිතලා බලන්න ඔබට පහළ වෙන සිතුවිලිත් එක්ක. දැන් ඔබට මොන වගේ සිතුවිලි පහළ වෙනවද කියලා. අපි සුවසේ නිදාගෙන තියනවද එක දවසක්වත්? අපිට කවදාකවත් පින්වතුනි සුවසේ නිදා ගන්න බෑ. ඒ සුවසේ නිදා ගන්න බැරි හේතුව තමයි අපි රාගයෙන් මත් වෙලා යනවා. රාගයෙන් කාමයෙන් මත් වෙලා යනවා. කාමය කියලා කියන්නේ මොකද්ද? කාමය කියලා කියන්නේ මේ සෙක්ස් එහෙම නෙමෙයි. කාමය කියලා කියන්නේ මොකද්ද? කාමය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ෂඩේන්ද්‍රයන් පිනවීමට තියෙන දැඩි කැමැත්ත. ඔය ටිකෙන් අපි සම්පූර්ණයෙන් අන්ධ වෙලා ඉන්නේ. ඒ අන්ධ වෙලා අපිට කවදාකවත් නිදා ගන්න හම්බෙන්නේ නැහැ. අපි හැමදාම හීන දැක දැක එහෙට පෙරලි මෙහෙට ඔබ නිදාගෙන ඉන්නවා වීඩියෝ කළොත් එහෙම. ඔබටම දුක හිතේ ඔබ ගැන. ඔබ නිදාගෙන හැරෙන මොහොතේදී ඔබ මොනතරම් දැඟලිල්ලක් දඟලලා තියෙනවද? ඇයි ඒ දේවල් වලින් ඔබව තෙරපනවා පුළුවන් තරම්. හෙට මම මොකද කරන්නේ? දැන් නිදා ගන්න යනකොට හිතන්නේ මගේ දුව යුනිවර්සිටි යන්න ඕනේ හෙට. දැන් මම කොහොමද යාව එක්ක යන්නේ? එයාට මොනවද කන්න දෙන්නේ? මොනවද යන්න ඕනේ? ඔය හැම දෙයක්ම තෙරපි ඉන්නවා. අර මොගේජ් එක ගෙවන්නේ කොහොමද? මං ගියක් ගන්න ඕනේ දැන් කොහොමද ඒක කරන්නේ? වාහනේට මං පෙට්‍රල් ගහගන්නේ කොහොමද? ඔය ටික තමයි පින්වතුනි අපි හැමදාම ජීවත් වෙනවා කියලා කරන්නේ. නිකන් හිතලා බලන්න. ඔබ රත්තරන් ගොඩාක් රත්තරන් පැලඳගෙන යනකොට ඔබ මොනතරම් අසහනකින්ද ඉන්නේ කියලා. එතකොට පින්වතුනි ඔබ ඔය දේ නිදහස් වෙනවා නම් යම් දවසක ඔබ නිකන් හිතලා බලන්න ඔබ මොනතරම් ශාන්ත ප්‍රණීත සුවයක්ද ලබන්නේ කියලා. හැබැයි මම කියන්නේ ඔය ශාන්ත ප්‍රණීත සුවේ ලබන්නේ එකපාර මහාන වෙන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. මම කවුරු හරි මහාන වෙනවට දොස් කියනවා එහෙම නෙමෙයි. සමහර හාමුදුරුවෝ ඉන්නෝ හරිය ලස්සනට බණ කියනවා. හරිය ලස්සනට මිනිස්සු ඒ භක්තියට පැමිණෙනවා හරිය ඉක්මනට ඒ හාමුදුරුවන්ගේ බණ අහලා. හරිම හොඳයි. හරිම ශාන්ත විදියට ලස්සනට ඒ බණ ටික කියනවා. ඒ කියනකොට මොකද වෙන්නේ? අර අහගෙන ඉන්න අය රහතන් වහන්සේලා ඔළුවේ මවා ගන්නවා. ඒක දේශකයන්න් වහන්සේගේ තියෙන හැකියාව. එහෙම දේශකයන්න් වහන්සේලා පිනට පහළ වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ?
අරගොල්ලෝ අර රහතන් වහන්සේගේ අර ස්වභාවය තමන්ගේ හිතට ගන්නවා. කොච්චර සාන්තද? කොච්චර ප්‍රණීතද? හිතට අරගෙන මොකද වෙන්නේ? ගෙදර ගිහලා කියන අම්මේ මට මහාන වෙන්න ඕනේ කියලා. අම්මලා අඬා වැළපෙනවා. කොහොම හරි දිනනවා. දිනලා ගිහලා මහාන වෙනවා. හැබැයි පින්වතුනි, ඔය මහානකමයි යම් කිසි පුද්ගලයෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හරියාකාරව තේරුම් අරගෙන මගේ හිත මේ කිසි තැනක තියලා වැඩක් නැහැ, මේ සියලු දේ කිසිම දෙයක් මගේ වසඟේ පවත්වන්න බෑ, අත ගහන දේ, දකින දේ, ඇහෙන දේ, දැනෙන දේ මාව විඩාවටපත් කරනවා, මාව අසහනයටපත් කරනවා, මාව මහා දුක්ගින්නකට ඇදලා දානවා. එහෙනම් මේ කිසිම වස්තුවක් සාරෝග්‍ය දෙයක් කියලා මට ගතියුත්තක් නැහැ මේ ලෝකේ. මං කාව අල්ලන්නද? මං අම්මව ගත්තත් මට ඒක අසාරයි. තාත්තව ගත්තත් අසාරයි. බිරිඳව ගත්තත්, ස්වාමි පුරුෂයා ගත්තත් අසාරයි. වාහනය ගත්තත්, ගෙදර ගත්තත්, මොකක් ගත්තත් අසාරයි. මේ දරුවොත් මට ගේන්නේ දුකක් විතරයි. සැපතක් කියන දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ නැහැ කවදාක්වත්. එහෙනම් මේ ලෝකෙ මම දකින දේ, ඇහෙන දේ, දැනෙන දේ හැමදේම මහා අසාර වූ ස්වභාවයක් තියෙන්නේ. මේ අසාර වූ ලෝකෙ මගේ හිත මොකට තියන්නද? මේ අසාර ලෝකෙන් මිදෙලා යන්න මම ගිහිලා මහාන වෙනවා. ඉක්මනට මට මහානදම් පුරාගෙන මේ ගමන යන්න පුළුවන්. අන්නේ ඒ අර්ථයෙන් මහාන වෙන කෙනයි අර රහතන් වහන්සේ ගැන මහා භක්ති ආදරයක් ඇතිවලා ඒ රහතන් වහන්සේ වගේ ඉන්න පුළුවන් නම් කියලා මහාන කෙනා අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා හිතලා බලන්න. මේ කෙනාට මහානදමෙන් ඉන්න පුළුවන්. ඇයි? එක්තරා මහා අදිස්ථානයක් හිතේ තියෙන අවබෝධයක් ඇති වෙලා තියෙනවා මේක නම් ඇති ඵලයක් නැහැ කියලා. නමුත් අර කෙනාට එහෙම එකක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. ඒ කෙරෙහි චන්දරාගයක් ඇති වෙලා තියෙනවා අනේ රහතන් වහන්සේලා විදිහට ඉන්න පුළුවන් නම් කියලා. ඔබත් ආසති රහතන් වහන්සේ කෙනෙක් විදිහට වැඩ ඉන්න. එක දවසක් හරි අඩුම තරම්. ආසති ඒ විදිහට ඉන්න. පාත්‍රයක් අරගෙන බොහෝම කිසිම දෙයක් හිතන්නේ නැතුව එහෙම යනවා වගේ දෙයක්. ඒක වගේ තමයි පිංගුතුනි අද ලංකාවේ බෝධිසත්වයෝ පහළ වෙලා තියෙන්නේ. පඳුරකට පයින් ගහුවම 25ක් බෝධිසත්වයෝ බිහි වෙනවා ලංකාවේ. ඇයි ඒ? අර වයසක උපාසකම්මලා 10ක් 15ක් එකතු කරගෙන මම බෝධිසත්වෙක් මෛත්‍රී බුදුහාඳුරන්ට පස්සේ මම තමයි බුදුබවටපත් වෙන්නේ කියලා කියාගෙන යම් පිරිසක් ඉතින් ඔය දේ කරන ඔබ ලංකාවට ගියාම ඔබට ඒව දැනගන්න හම්බ වෙයි. ඔය මොකද්ද ඔය මිනිසුන්ගේ සම්පූර්ණයෙන්ම හිතේ තියෙන ඔය බෝධිසත්ව කතන්දරේ. ඔයගේ හිතේ තියෙන එක දිහා මොකද්ද මේ බුදුහාඳුරෝ දෙවියන්ගෙන් බැඳුම් ලැබුවානේ. බුදුහාඳුරෝ දෙවියන්ගෙන් බැඳුම් ලැබුවා බ්‍රහ්මයයිල වැඳ වැටුණා බුදුහාඳුරෝ ඉස්සරහා. දැන් අපි මේ බුද්ධ පූජා පවත්වනවා බුදුහාඳුරෝ කෙනෙක් මහා ගෞරවයෙන් යුතුව සලකනවා. ධාතුන් වහන්සේලා වන්දනා කරනවා. ඔන්න ඔය ටික හිතට වැදුනාට පස්සේ හිතනවා බුදුහාඳුරෝ කියන්නේ මහා පින්කාරයෙක් බුදුහාමුදුරන්ට මාර සැලකිලි ලැබුණේ මමත් බුදු වෙන්න ඕන කියලා හිතා ගන්නවා. මාර යුද්ධ වෙලාවේ බුදුහාමුදුරන්ට වෙච්ච දේවල් දැක්කනම් එහෙම හිතන්නේවත් නැහැ. බුදු බව පතන්න. අඟුලිමාල එළවනෝ දැක්කනම් එහෙම බුදුහාමුදුර පිටිපස්සෙන් ආලෝකයක් දැක් දීත්ත කුණුහරුවෙන් බැනගෙන එනවා දැක්කනම් එහෙම බුදුහාමුදුර ඉස්සරහට අර පාරාවලල්ලෙන් දමල ගහනවා දැක්කනම් එන්නේ නැහැ. චින්චිමානිකාවල බඩේ වැඳගෙන ඒව කළා නම් එන්නේ නැහැ. බුදුහාමුදුර තරම් ගැරහුම් ලැබුවේ නැහැ පින්වතුනි මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක්. ඔබ කරලා බලන්න මම මේ කියන දේ පුළුවන් නම් ඔය මුස්ලිම් පල්ලියක් ඇරෙන වෙලාවට එතනට ගිහලා බුදුදහම ප්‍රචාරය කරන්න පටන් ගන්න. එතකොට ඔබට තේරෙන්නේ තථාගතයන් වහන්සේ මොන තරම් හීපාරවල් කාගෙනද ඉස්සරහට ගියේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා සංග්‍රාමයකට වැදිච්ච හස්ති රාජයෙක් ඊපාරවල් කාගෙන සංග්‍රාමයේ ඉදිරියට දෙන්නේ යම්සේද. මම මේ දහම් සංග්‍රාමයේ යෙදෙමින් ඉදිරියට ආවා. හීපාරවල් කාගෙන. ආගතෝසෝ මහා සමනෝ මගදානං ගිරිප්පජං සංජය්‍යකේ පරිත්වාන සංසුදානි නහිසති. කියන මොකද්ද? අන්න අර මහා ශ්‍රමණේ අන්න මගද කන්දෙන් බැහැගෙන එනවා. සංජය පරිත්‍රාජකයාගේ පිරිස අරගෙන ගියා. උඹලගේ මිනිසුන්වත් අරගෙන යයි. හංග ගනින්න උඹලගේ මිනිසුන්. අන්න බුදුහාමුදුර එනකොට මිනිස්සු කියපු දේවල්. ඇයි මහාන කරගන්නවන්නේ? එහෙනම් මේ හොඳ දෙයක්ද බුදුහාමුදුරන්ට කිව්වේ? ඔන්නෝව හිතේ ඒව එනවා නම් පින්වතුනි මිනිස්සුන්ගේ ඇඟට කවදාකවත් මිනිස්සු බුදුබව ප්‍රාර්ථනා කරන්නේ නැහැ ඔය කියන මිනිස්සු. ඒක නිසා පින්වතුනි මම කියන්නේ මේකයි ධම්ම අවබෝධ කරගන්න. ඔබට කවදාකවත් මම කියන්නේ නැහැ මහාන වෙන්න කියලා. හැබැයි මහාන වේතු අවස්ථාවක් ඔබට එනවා නම් ඔබ මහාන වෙන හරි දේ අවබෝධ කරගන්න. මහානකම කියන එක හරියම වැදගත් දෙයක්. අනිත් එක තමයි පින්වතුනි මෙහෙම දෙයක් තියෙනවා. ඔබට හරියටම ධර්මය අවබෝධ වුණොත් විතරක් මහාන වෙන්න ඕනේ කියලා දෙමාපියන්ට කියන්න. මේවා මේ ඔය එහෙම කවුරු හරි කෙනෙක්ට අදහසක් පහළ වුණා නම් ඒ දෙමාපියන්ව විශේෂයෙන් දැනුවත් කරන්න. මොකද පින්වතුනි දෙමාපිය මහා පාපයක් කරගන්නවා ඊට පස්සේ නැත්තම්. තමන්ගේ දරුවා ඇවිල්ලා කිව්වොත් එහෙම අම්මේ මට මහාන වෙන්න ඕනේ කියලා අම්මලා කිව්වොත් එහෙම නෑ නෑ මහාන වෙන්න උඹ මහාන වෙන්නේ නෑ. පිස්සුද මම මේ මෙච්චර දෙයක් හම්බ කරේ උඹලා උඹ මහාන වෙ කරන්නද?
උඹ මෙච්චර කල් ඉගෙනගෙන උඹ දොස්තර කෙනෙක් කියලා මෙච්චර හරි හම්බ කළේ උඹ මහාන කරන්නද? මහාන වෙන්නේ නැහැ. හිටපම් උඹට ගෑණියෙක් කෙනා දෙන්න කියලා ගෑණියෙක් කෙනා දුන්නොත් එම් පිංගුතුනි මහා පාප කර්මයක් කරගත්ත දෙමාපිය සබ්බවටපත් වෙනවා. ඔව්. මහා පාප කර්මයක් කරගත්ත කොට සබ්බවටපත් වෙනවා. කවදා හරි දවසක ඒගොල්ලෝ නිවන් දකින්න ගියාම ඒ අයට නිවනට මහා බාධකයක් පැමිණෙනවා. කවදා හරි දවසක ඒගොල්ලෝ මේ තථාගත ශාසනයක පැවිදි වෙන්න ගියොත් මේ පැවිද්දට මහා බාධක ඇති වෙනවා. ඇයි ඒ අවස්ථාවක් බාධා කරපු නිසා. ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේ 10 ගුණයක් ආකාරයකින් සිද්ධ වෙනවා. ඒක නිසා පින්වතුනි හරියාකාරව දැනුවත් වෙන. Tamanට නිවන් දකින්න අවශ්‍ය නම් මේ ධම්මක අනුගමනය කරන්න. Taman කරන වැඩ පිළිවෙල කරගෙන යන ගමන් ධම්මක අනුගමනය කරන්න. යම් අවස්ථාවක ඔබට තේරෙයි මම මේ කරපු දේෙන් ඇති වැඩක් නැහැ. අන්න ඔබට හරියාකාරව අවබෝධ වුණා. මං ඒකාන්තයෙන්ම මේ සසරේ නම් ඉඳලා වැඩක් නැහැ. මේ තවදුරටත් මේ ගිහි ජීවිතේ ඉඳලා මට මේ දේ කරගන්න බෑ. ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මම අවබෝධ කරගත්තා. මම යනවා මහන්න වෙන්න. අන්න ඒ වෙලාවේ ඔබ අම්මට කතා කරලා කියනවා අම්මේ මට මේ ඇහැට පේන හැම දෙයක්ම මහා අනිත්‍ය වූ ස්වභාවයට අයිති දෙයක්. මේ ඇහැට පේන හැම දෙයක්ම මාව පෙළනවා. කනට ඇහෙන හැම දෙයක්ම මාව පෙළනවා. මට දැනෙන හැම දෙයක්ම මාව පෙළනවා. මේ පෙළෙන වාරයක් ගානේ මාව දුකටපත් වෙනවා අම්මේ. මගේ හිත තියන්න තැනක් නැහැ. මගේ හිත තියන්න මම එක තැනක් හොයනවා සුන්දර වූ සාන්ත වූ තැනක්. නමුත් කිසිම තැනක මේ සාන්ත වූ සුන්දර වූ තැනක් මට තාම හම්බුනේ නැහැ. ශාන්ත වූ සුන්දර වූ තැන කියලා අම්මගේ සෙනෙහස තුල ආදරේ මේ තියන්න පුළුවන්ද හිත? ඈ? ඔය සින්දුවල කියන්නේ. සින්දුවල කියන විදිහට තියන්න පුළුවන්ද? තිබ්බොත් මොකද වෙන්නේ? එදා ඉඳලා ඔබට අඬන්න සිද්ධ වෙන්නේ ඇයි? අම්මා විපරිණාමයටපත් වෙනවා. විපරිණාමය කියන්නේ මොකද්ද? වෙනස් වීම කියලානේ කියන්නේ. ඒ පරිණාමය. ඔන්න බලන්න. දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා අහලා ඇතිනේ. ඔය විපරිණාමය කියලා කියන්නේ පින්වතුනි පරිණාමයට නෙමෙයි. ඊට වඩා ටිකක් වෙනස්. විපරිණාම කියලා කියන්නේ තමන් අකමැති ලෙස වෙනස් වීමට. තමන් කැමති ලෙස වෙනස් වෙනවා නම් ඔක දුකක් වෙන්න ඕනේ. හවුද නැද්ද? ගැඹුරෙන් හිතන්න සද්ධර්මයේ. යම් කිසි වෙනස් වීමක් සිද්ධ වෙනවා තමන් කැමති විදිහට. කැමති විදිහට වෙනස් වෙනව නේද දේවල්? කොණ්ඩේ ගියේ එක්කෙනෙක්ගේ කොණ්ඩේ එන්න ගන්නවා. දැන් ඔබ ඒකට අකමැතිද? දැන් මහා දුක් ගින්නක්ද ඒක? එහෙනම් ඒක දුකේ ප්‍රභේදයක් වෙන්නේ කොහොමද? දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා තුනක් තථාගතයන් වහන්සේ දේශනා කළානේ දුක්ඛාරය සත්‍ය යටතේ. ඉතින් විපරිණාම දුක්ඛ කියන එක මේ පරිණාමය ඒ කියන්නේ වෙනස් වීම නිසා ඇති වෙන දුක නම්. එතන මේ නරක දේවල් හොඳ අතට වෙනස් වෙනකොට ඒකත් දුකක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ නේද කවදාවත්? නරකට හැදිච්ච දරුවෙක් හොඳ පැත්තට හැදෙනවා. හොඳ පැත්තට වෙනස් වෙනවා. දැන් ඒක විපරිණාම දුක්ඛද? නෑ නම් විපරිණාම දුක්ඛ කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? තමන් අකමැති ආකාරයට වෙනස් වීමට. ඔන්න ඔය හොඳට ඔලුවට ගන්න. දැන් බලනව මෙච්චර කල් සද්ධර්මයේ අහලා ලැබි විපරිණාම දුක්ඛ කියන්නේ ටක් ගාලා කියනවනේ. හරි උඩින් අල්ල ගන්න ටක් ගාලා කියනවා මොකද? වෙනස් වෙන ස්වභාවය. වෙනස් වීම නිසා ඇති වෙන දුක. නෑ. මොකද්ද? තමන් අකමැති ලෙස වෙනස් වීම නිසා ඇති වෙන දුක. එතකොට තමයි අපිට දුකක් දැනෙන්නේ. එහෙනම් පින්වතුනි තමන්ගේ අම්මා ගත්තත් තමන්ගේ අම්මා තුල හිත තියාගෙන හිටියත් අම්මගේ සෙනෙහස තුල හිත තියාගෙන හිටියත් ඔබට කවදාකවත් සුවයක් නම් ලැබෙන්නේ නැහැ. ඒකත් ඔබ පෙළන එක තමයි කරන්නේ. අම්මා අසනීප වුණා. අනේ දුවනවා. ආතිර හොස්පිටල් එකට දුවනවා. අරහෙ දුවනවා මෙහෙ දුවනවා නේද? ඔය මෙහෙ ඉනකොට ආරංචි වෙනවා අම්මා අසනීප වුණා කියලා. දැන් ඉතින් ඔබට කන්නත් බෑ බොන්නත් බෑ පපුව ගිනි ගන්නවා. අනේ අම්මා අසනීප වුණා. ඉතින් කොහොමද හිත තියන්නේ අම්මා කෙරේ? ඒක සාන්තද ප්‍රණීතද නැහැ පින්වතුනි. එහෙනම් ඔබට හිත තියේදී තනක් මේ ලෝකේ නැහැ. ඔන්න ඔය දේ ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඔබ හිත තියෙන හැම තැනම ගත්තාම ඔය හැම තැනකම ඔබට තියෙන මහා පෙලීමක්. ඒ පෙලීමට ඔබ අහු වෙලා මහා දුක්ගින්දරකට භාජනය වෙනවා. මහා දුක්ගින්දරකට භාජනය වෙලා තියෙන මේ ලෝකේ අල්ලන්න දෙයක් තියෙනවද සාරයි කියලා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනත්තං අසාරකත්තේ නන්ති. මේ අනත්ත කියලා කිව්වේ උන්වහන්සේ මොකද්ද? අසාරයෙන්. හැබැයි උන්වහන්සේ කිව්වා දුක්ඛම් බයත්තේන. මේ දුක භයාර්ථයෙන් දකින්න කියලා. නිකන් දුක දැකලා හරියන්නේ නැහැ. දුක දකින්න ඕනේ කොහොමද? බයාර්ථයෙන්. ඔබ වයසට යනවා කියන දුක දකින්න ඕනේ බයාර්ථයෙන්. ඔබට බය නැද්ද ඇත්තටම වයසට යන එක ගැන? ඔබ පෙර නිමිති දැකලා තියෙනවද? අද දකින්න. හෙට උදේ පාරට බැස්සම ඔබට පෙර නිමිති පේයි. ඒව දකින්න උත්සාහ කරන්න. කිසිම කෙනෙකුට බුදු වෙන්න බෑ පෙර නිමිති දකින්න නැතුව. බුද්ධ කියලා කිව්වේ සම්මා සම්බුද්ධ නෙමෙයි. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ කියලා තුන් කොටසක් ඉන්නවා. ඔබට දැන් වෙන්න පුළුවන් මොකද්ද?
අරහත් බුද්ධ කියන තැනට යන්න. එහෙනම් ඒ බුදු වීමට කරන්න ඕනේ මොකද්ද? සතර පෙර නිමිති දකින්න. පෙර නිමිති දකින්න උත්සාහ කරන්න. මොකද්ද පෙර නිමිති? පළවෙනි පෙර නිමිත්ත ඔබ දකින්නවා. පාරේ යනකොට මහල්ලෙක්ව දකින්නවා. ඒ මහල්ලව දකිද්දී ඔබ දැකලා ඇති මේ සුදු ආච්චියම් වල සම්පූර්ණ මේ මූණ මොන වෙලාද? මූණ නිකන් අර කොටරූල් පොතක් වගේ. ඒ තරමට රැලි වැටෙලා. කොන්ද L shape එකට නැවිලා බිමට. නේද? බොහොම අමාරුවෙන් අර රෝද තියෙන මේකක් තල්ලු කරගෙන ඉස්සරහට ඇදෙනවා. එතන ඔබ ඕක දකින්න ඕනේ පින්වතුනි පෙර නිමිත්තක් වශයෙන්. ඕක දැකලා ඇති ඕනේ තරම් මිනිස්සු. නමුත් ඕක පෙර නිමිත්තක් වශයෙන් දැකපු කෙනා තමයි පින්වතුනි බුද්ධත්වයට කවදා හරිපත් වෙන්නේ. ඒ කියන්නේ අර අරහත්ත්වයටපත් වෙන්නේ අන්න එහෙම කෙනෙක් කවදා හරි දවසක. ඕක පෙර නිමිත්තක් විදිහට දකින්න. Tamanට ආරූඪ කරගෙන බලන්න අත්තානම් උපමං කත්තා. Tamanට උපමා කරගෙන බලන්න මේ දේ. Tamanට ගාවගෙන බලන්න. Tamanව බලන්න ඒක තුලින්. අන්න එතන ඔබට තේරෙයි මේක මහ පුදුම බයක් තියෙයි. සංසාරේ ගැන අන්න බය ඇති වෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි පින්වතුනි කිව්වේ මේ දකින්න දුක බයාර්ථයෙන් දකින්න. නිකන් ওই දුක දැකලා වැඩක් නැහැ. ආච්චි කෙනෙක් අපිත් යනවා ඕකට ඉතින් අපිත් වයසට යනවා. දැන් ඔබ කියලා ඇති ඕනේ තරම්. නමුත් ඔබට අරහත්ත්වයටපත් වෙන්න බැරි වුණානේ. ඇයි ඒ? ඔබ ඕක පෙර නිමිත්තක් වශයෙන් දැක්කේ නැහැ. ඔබ ඕක බයාර්ථයෙන් දැක්කේ නැහැ. ඔබ ලෙඩෙක් දිහා බලන්න. ඔබ ලෙඩු බලලා ඇති 100,000 ගාණක් ජීවිතේ. ලෙඩක් වෙච්ච ගමන් දුවන හොස්පිටල් එකට කාව හරි. නේද? යාළුවා බලන්න මල් මිටකුත් අරගෙන ගිහිල්ලා මල් ටිකක් දීලා මේ කොහොමද කින්ද මන්ද කියලා කතා කරලා එනවා. ওই ටික කරනවා අනිවාර්යයෙන්ම. ඒ අතරතුර ඔබ ලෙඩු දැකලා ඇති කකුල් කපලා දාලා තියෙනවා පිළිකා හැදිලා මේ මූණුවල් ඔක්කොම මේව කරලා තට්ටේ පෑදිලා මහා විනාශයටපත් වෙච්ච මිනිස්සු ඔබ දැකලා ඇති. නමුත් ඔබ කවදාකවත් පෙර නිමිත්තක් වශයෙන් ඔබ දැක්කේ නැහනේ. ඔබ දකින්න උත්සාහ කරන්න පින්වතුනි පෙර නිමිත්තක් වශයෙන් මේ දේවල්. තමන් පෙර නිමිත්තක් වශයෙන් දකින්න පටන් ගන්නකොට තමන්ට තේරෙනවා අනේ මටත් මේ දේ උරුමයිනේ මටත් මේ දේ ඉස්සරහට වෙන්න යන්නේ. මේ සසර දුර මම තවදුරටත් ඉස්සරහට ගියොත් එහෙනම් මට මේ ටිකනේ වෙන්නේ. අන්න එතනින් මිදෙන්න උත්සාහ කරනවා පින්වතුනි ඊට පස්සේ. එහෙනම් දුක දකින්න ඕනේ බයාර්ථයෙන් කියන එක හොඳට අවබෝධ කරගන්න. ඔබ කීවතාවක් මැරිලා ඇද්ද? සනසිලිදායක මරණ කීවතාවක් උදා වෙලා ඇද්ද? කීවතාවක් බෙලි කපලා ඇද්ද ඔබගේ? කීවතාවක් අත්පය කපලා මරලා දාලා ඇද්ද? කීවතාවක් බෝම්බ වලට අහු වෙලා ඇද්ද ඔබ? කීවතාවක් වන මුර්ගිය ඇඟට පැනලා මේ ඇඟ කීතු වලට ඉරාගෙන කාලා ඔබ මැරිලා ඇද්ද? ඔබට කොයි ආකාරයෙන් ওই මරණය උදා වේද කියලා ඔබ දන්නේ නැහැ. එහෙනම් බිමුදේ ඔබ අන්න එතන උපමා කරගෙන බලන්න තමයි. දැන් මේ ඉන්න ඔබ අද යනවා මලගෙදරක. මලගෙදර ගියාට පස්සේ මේ මිනිහ දිහා බලාගෙන තමන් ඒක තුල දකින්න උත්සාහ කරා. මම මේ කොච්චර සෙල්ලම් දාගෙන හිටියත් මටත් ඔතනට එන්න වෙනවා. කොයි මොහොතෙද දන්නේ නැහැ. ඊළඟ මොහොතෙද දන්නේ නැහැ. දැන් අද යනකොට ඔය ඔතනට එන්න වෙයිද දන්නේ නැහැ මට. මිනිස්සු හැමෝම මං කියලා හිතුවම කරා ඇවිල්ලා. එහෙනම් මේ සසරේ කිසිම සාරත්වයක් තියනවද කියලා තමන් අවබෝධ කරගෙන බලන්න. අන්න පෙර නිමිති ඔස්සේ තමන් අවබෝධ කරගන්න පටන් ගන්නවා මේ සසර තුල කිසිම සාරත්වයක් නැති බව. එහෙනම් සංසාර නෙමෙයි ඔබ ඊළඟට කියන්න පටන් ගන්නේ මොකද්ද? නිස්සාරයි කියලා. අසාරයි. කියලා කියන්නේ මොකද්ද? හොඳට ඔලුවට ගන්න. ඉපිදි මෙරි යන සකස් වෙන එකතුවට තමයි පින්වතුනි කියලා කියන්නේ. ඉපිදි මෙරි යන සකස් වෙන මේ එකතුවට තමයි කියලා කියන්නේ. එහෙනම් ඔබ ඔන්න ඔය කියන එක සාරයි කියලා මෙච්චර කල් හිතාගෙන ආවා. දැන් ඔබ මොකද කරන්නේ? දැන් ඔබට අවබෝධ වුණා මේ ලෝකේ තියෙන සියලු දේ අනිච්චයි. මේ කිසි දෙයක් මගේ වශයෙන් පවත්වන්න බෑ. මේ පවත්වන්න බැරි හැමදේම නිසා මට ඇති වෙන දුකක් විතරයි. මට කවදාකවත් සැපතක් කියලා දෙයක් උදා කරලා නැහැ. පින්වතුනි ඔබ ජීවිතේ සැපතක් කියලා දෙයක් වින්දානම් විඳින්නේ පින්වතුනි තප්පරයක මාත්‍රයක් විතරයි. එක තප්පරේ ඔබ සැපතක් කියන එක විඳින්නේ. ඊට වඩා ඔබට විඳින්න බෑ සැපතක් කියන එක. මලක් කොච්චරලා ඉඹලා තියනවද? එක තප්පරේ ඔබ මලක් ඉඹින්නේ. එච්චරයි. ආයෙ ඔබට ඒක සුවඳ විඳින්න බෑ අයියේ. ඔබගේ ස්නායු ඒකට අනුව හැඩ ගැහිලි ඉවරයි ඒ වෙනකොට. ආයෙ ඔබ විඳින්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ආයෙ ඔබට වෙන්නේ දුකක් විතරයි. අපි හැම අවස්ථාවකම සුළු මොහොතයි අපි දුක සැප කියලා විඳින්නේ. දැන් ඔබ ඉඳන් ඉන්න ඉරව් හිතලා බලන්න. ওই ඉරව් වෙනස් කරපු තප්පරයට මොකද වෙන්නේ? අපිට සැපතක් ඇති වෙනවා. හැබැයි අපි ඒකට graph එකක් අඳොත් එහෙම ඒ සැපත මොකද වෙන්නේ? ටික පල්ලයට බහිනවා. එහෙම නේද? එන්න දුක වැඩි වෙනවා. දුකයි කාලයයි අතර ප්‍රස්තාරයක් ඇඳොත් එහෙනම් මොකද වෙන්නේ? දුක එන්න වැඩි වෙනවා. කොහොම වැඩි වෙලා කියලා අපි ආයෙ මේ පැත්තට හැරුණාට පස්සේ මොකද වෙන්නේ? ආයෙ අරක බිම ඉඳලා ආයෙ පටන් ගන්න උඩට යන්න. එහෙනම් අපි එක අංශු මාත්‍රයක් විතරයි ඔය සැප කියන එක විඳින්න ජීවිතේ.
ආහාරයක් ගන්න ගත්තත් එච්චරයි. කටට දාගත්ත මොහොතේ ඔබට දැනෙනවා රහක්. ඊට පස්සේ ආයි රහ දැනෙන්නේ නැහැ ඔබට ඒකේ. ඕක හපල ඕක ගිලිනවා. ඉතින් ඔය හපල ඕක ගිල්ලට පස්සෙත් ඕක රහින වමනේ ටිකක් දැම්මම ඕක කන්න පුළුවන්ද? ඉතින් කටට දාලා හපල ගිල්ලහම ඒක වමනේ වෙනවනේ. නේද? ඒක ආයේ කන්න දුන්නොත් එහෙම අර රහම ඔබට දැනේද? නැහැ. හරි වමනේ කරන්න ඕනේ නැහැ. හපල දානවා පිඟාන්න. ඊට පස්සේ ඒක ආයෙ කන්න ගන්නවා. දැන් ඔබට අර රහම දැනේද? නැහැ. ඇයි මේ මොහොතේදී ඔබට රහ දැනෙලා ඉවරයි. ඒක නිසා පින්වතුනි අපිට මේ සැප කියන එක අංශු මාත්‍රිය වශයෙන් දැනෙන ජීවිතේ. හැබැයි ඒ අංශු මාත්‍රිය වශයෙන් දැනෙන සැපතට අපි පුදුමාකාර විදිහට ආදරය කරනවා. ඒ සැපත හොයාගෙන පස්සේ දුවනවා අපි. අර බල්ලන්ගේ මස් කට්ටක් අහුවෙච්ච බල්ලෝ ටික වගේ. පොරපිටියකට අහුවෙලා අපි ඉන්නේ. මොකද වෙන්නේ? අපි සාරයි කියලා හිතාගෙන මස් කට්ටකට පොර කනවා බල්ලෝ ටික ඔක්කොම. එකිනෙකා මරා ගන්නවා. මස් ඇදලා දැහැගෙන යන උගුසට මොකද වෙන්නේ? උගුස නැත්තම් කපුට මස් ඇදලා දැහැගෙන යනකොට අනිත් උන් එනවා. ඒක පස්සේ. ඇවිල්ලා මොකද වෙන්නේ? අර උඩත් කොල්ල අර කරා යනවා. ඒ අර යන එක මොකද වෙන්නේ ආයි? ඔන්න ඔය විදිහට පින්වතුනි අපි මහා සංග්‍රාමයක යෙදෙනවා කිසිම සාරයක් නැති දෙයක් පස්සේ යනවා. ඒක නිසා පින්වතුනි මෙන්න මේක අවබෝධ කරගන්න. එහෙනම් අනිත්‍යතාවය කියන එක ඔබ හොඳට අවබෝධ කරගන්න. ඒ අනිත්‍යතාවය කියන එක ඔබ හැම වස්තුවකටම දාලා බලන්න. තමන්ගේ ජීවිතේ ඉස්සරහට එන්න තියෙන දැනට තියෙන පස්සේ තිබිච්ච හැම වස්තුවකටම දාලා බලන්න. සෑම ස්කන්ධයකටම දාලා බලන්න. එතකොට ඔබට දැනේ සෑම ස්කන්ධයක්ම අනිත්‍යයි කියලා. එතකොට ඔබට දකින්න රූපස්කන්ධය අනිත්‍යයි කියලා. රූපස්කන්ධය අනිත්‍ය බව ඔබ හොඳට අවබෝධ කරගන්න.